ආලෝකය අපි අවසානට කරේ දෘශ්‍ය විස්ථාපනය සම්බන්ධව. දෘශ්‍ය විස්ථාපනයෙන් අපිට තව කොටසක් කරන්න තියෙනවා. හැබැයි ඒකේ ඔප්පු කිරීමට කලින් ඒ ඔප්පු කිරීම පහසු කරගන්න ඕන පොඩි වෙනත් කොටසක් තියෙනවා. අපි ඒක කතා කරමු ඉස්සෙල්ලා. මෙහෙම ලියන්න. සමාන්තර පෘෂ්ඨ සහිත මාධ්‍යකින් ආලෝක කිරණයක් වර්ධනය වීම. සමාන්තර පෘෂ්ඨ සහිත මාධ්‍යකින් ආලෝක කිරණයක් වර්ධනය වීම. හරි. මේ රූපේ පෙන්ලා තියෙන මම ඒ අදහස මේ පෙන්ලා තියෙන වාතයේ තියෙන වීදුරු කුට්ටිය. වීදුරු හරි මොකක් හරි පාරදෘශ්‍ය මාධ්‍යයක්. මේක මෙන්න මේ පෘෂ්ඨයයි මේ පෘෂ්ඨයයි සමාන්තරයි. මේ පෘෂ්ඨ ගැන වැඩක් නැහැ. මට ඕන මේ පෘෂ්ඨයයි සමාන්තරයි. මේ සමාන්තර පෘෂ්ඨ අතර පරතරය t කියලා අරගත්තා. ආලෝක කිරණයක් I කෝණයෙන් පතන වෙනවා කියලා මම හිතනවා. හරිනේ. එතකොට මේ තියෙන්නේ වාතය. මේ තියෙන වීදුරු. දැන් මේක අපි සාධාරණ දාමුනේ. අපි මේ වාතය කියලා ගන්න නැතුව මාධ්‍ය දෙකක් කියලා පෙන්නමු අපි මේ එක මාධ්‍ය මේ දෙක මාධ්‍ය ආපහු මේ මොකද්ද? එක මාධ්‍ය. හරිනේ. පැහැදිලි? එතකොට මේ අදාළ ද්‍රව්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍ය දෙවෙනි ද්‍රව්‍ය තියලා තියෙන්නේ එක මාධ්‍ය තුල. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ 1 2 අතුරු මුහුණත. මෙතන තියෙන්නේ 1 2 අතුරු මුහුණත. ඒක පැහැදිලි? එහෙනම් මේ එක මාධ්‍ය මේ දෙක මාධ්‍ය මේ නැවත එක මාධ්‍ය. හරියට වාතය තුල වීදුරු කුට්ටියක් තියලා තියෙනවා වගේ. වාතයේ වීදුරු ආපහු මෙතන වාතය. පැහැදිලි අදහස? එහෙම වුණොත් විතරයි මේක දැන් මම මේ කරන එක ගැලපෙන්නේ. එහෙම නොවුනොත් වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලි? එකම මාධ්‍යයක් තුල තියලා තියෙන පාරදෘශ්‍ය ද්‍රව්‍යයක්. මෙහෙම ලියන්න මෙහෙම යටින් ලියන්න මේක අඳින්න කලින්. සමාන්තර පෘෂ්ඨ අතර පරතරයේ t වන සමාන්තර පෘෂ්ඨ අතර පරතරයේ සිම්පල් t වන සමාන්තර පෘෂ්ඨ අතර පරතරයේ සිම්පල් t වන දෙක මාධ්‍ය සමාන්තර පෘෂ්ඨ අතර පරතරයේ සිම්පල් t වන දෙක මාධ්‍ය එක මාධ්‍ය තුල තබා ඇත. මෙවිට එම සමාන්තර පෘෂ්ඨයක් වෙතට එක මාධ්‍යයේ සිට සිම්පල් I පතන කෝණයකින් ආලෝක කිරණයක් පතනය වේ. සිම්පල් I පතන කෝණයකින් ආලෝක කිරණයක් පතනය වේ. හරි මේ රූප සටහනට ලොකුවට ඇඳෙන්න ඕන. හේතුව මේ දැන් ඉතිරි ආලෝක කිරණේ සටහනත් ඇඳලා අපිට මේ සම්පූර්ණ ගාන හදන්න වෙන්නේ මේක මේ සිදු කරන්න ඕන ගාන හදන්න වෙන්නේ මේ රූප සටහනෙන්ම ගන්න දත්ත භාවිතයෙන්. ඒ හින්දා මේක ටිකක් ලොකුවට ඇඳෙන්න ඕන. හරිනේ. අරකටම ලියන්න මෙහෙම ලියන්න. මෙහිදී ආලෝක කිරණය දෙක මාධ්‍යයෙන් නිර්ගත වූ විට සිදුවන කෝණික අපගමනය සහ පාර්ශ්වික අපගමනය සොයන්න. හරිද? මේ බලන්න. ඔන්න වීඩියෝ එක නවත්තලා තනියම මේ ආලෝක කිරණේ අදින්න උත්සාහ කරන්න. දැන් අපි දන්න කරුණු වලින් භාවිතා කළා මේ ආලෝක කිරණේ ගමන් මාර්ගය අදින්න උත්සාහ කරන්න. එන්න මේක මාධ්‍ය දෙක මාධ්‍ය. අපි මෙතන පොඩක් උපකල්පනයක් කරමු දෙක මාධ්‍ය වර්තනාංගය වැඩි කියලා. හරිනේ. දෙක මාධ්‍ය ගහනතර උදාහරණට මේ වාතය තුල තියෙන වීදුරු කුට්ටියක් නම් වාතයට වඩා වීදුරු ගහනතර වෙන්න ඕනේ නේ. වර්තනාංගය වැඩිනේ. අන්න ඒකත් පොඩක් ලියමු. වරහන් ඇතුළ ලියන්න. එක මාධ්‍යයට වඩා දෙක මාධ්‍ය එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය ගහනතරයයි උපකල්පනය කරන්න.
හරිනේ නැත්නම් ආලෝක කිරණය අඳින විදිය වෙනස් වෙනෝනේ ඒ කොහොම වුණත් අපිට මේ ගාන හදන්න තියෙන ක්‍රමය මේක තමයි හැබැයි ආලෝක කිරණය අඳින විදිය වෙනස් වෙනවා අපිට මාධ්‍ය ගහනතරන විරලතරද කියන එක මත හරි දැන් මාධ්‍ය මේ දෙක මාධ්‍ය සාපේක්ෂව ගහනතරයි කියලා හිතලා වීඩියෝ එක නවත්තලා තනියම මේ ආලෝක කිරණය අඳින බලන්න සරල අදහසක් ගන්න පුළුවන්ද කියලා බලන්න හරි මම අඳින්නම් මෙහෙම මේ බලන්න අපි දන්නවා යම් ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයට ඇතුළු වුණාම වෙන්නේ ඒ ආලෝක කිරණය අභිලම්බයේ දෙසට නැමෙන එක මේ අභිලම්බයේ දෙසට නැමෙනවා මේ අනුරූප වර්තන කෝණය මම සිම්පල් r කියලා ගන්නවා හරිනේ මෙතනත් මම අභිලම්බයක් අදින්න මේ මෙතනත් මම අභිලම්බයක් ඇන්දොත් දැන් මම දන්නවා මේ අභිලම්බය මේ පෘෂ්ඨ දෙකට ඇන්දේ සමාන්තර පෘෂ්ඨ දෙකක් එහෙනම් අනිවාර්යෙන් මේ අභිලම්බ දෙකත් මොකක් වෙන්න ඕනද සමාන්තරයිනේ එහෙනම් මේ r3 මෙන්න මෙතන තියෙන කෝණය සැලකුවොත් අනිවාර්යෙන් මොන කෝණ වෙනවද ඒකාන්තර කෝණ වෙනවා සිම්පල් r සමානයි පැහැදිලිද එහෙනම් මට මෙතනින් අදහසක් ගන්න පුළුවන් මෙහෙම මොකද්ද i කෝණයකින් පතනය වුණාම r කෝණයකින් දෙක මාධ්‍යයේදී වර්තනය වුණා ඔක අනිත් පැත්ත හැරුවොත් මොකද්ද වෙන්න ඕන දෙක මාධ්‍ය තුල r කෝණයකින් පතනය වුණොත් එක මාධ්‍යයට i වර්තන කෝණයකින් නේද යන්න ඕන එහෙනම් ආලෝකයේ ප්‍රතිවර්ත මූලධර්ම මම දැන් මෙහන්නේ i කෝණයකින් පතනය වුණාම r වලින් වර්තනය වුණා එහෙනම් දෙක මාධ්‍යයේ r වලින් පතනය වුණොත් i වලින් වර්තනය වෙලා යන්න ඕන මොකද අපි දන්නවා ආලෝක කිරණේ ගමන් මාර්ගය ප්‍රතිවිරුද්ධ කරොත් ඒ ආප මාර්ගෙම යනවා එහෙනම් මේක අඳින ලේසි i වලින් ඇවිල්ලා r වලින් ගියා නම් දැන් r වලින් පතනය වුණොත් i වලින් තමයි වර්තනය වෙලා යන්න ඕනේ එම මාධ්‍යෙ හින්දා මන් මාධ්‍ය වෙනස් වුණොත් ඒක තව කියන්න පුළුවන්ද බෑනේ මෙතන එක මාධ්‍ය ඉඳලා දෙක මාධ්‍යට යන්නේ මෙතන දෙක මාධ්‍ය ඉඳලා එක මාධ්‍යට යන්නේ නේ පැහැදිලි අදහස ඒකින්ද මාධ්‍ය වෙනස් වුණා නම් මෙතන එක මාධ්‍ය මෙතන එක මාධ්‍ය නැතුව වෙනස් මාධ්‍යයක් වුණා නම් මේක තව හරියන්නේ නැහැ එක මාධ්‍ය ඉඳලා දෙක මාධ්‍යයට i පතන කෝණයකින් ඇවිල්ලා r වර්තන කෝණයකින් පිට වුණා එහෙනම් දෙක මාධ්‍ය ඉඳලා එක මාධ්‍යයට r පතන කෝණයකින් එනව නම් i වර්තන කෝණයකින් පිට වෙලා යන්න ඕන මේකේ අනිත් පැත්තනේ මේකෙම අනිත් පැත්ත පැහැදිලි එතකොට සමීකරණ දාලා හොයන්න ඕනේ ඔන්න සමීකරණ දාලා හොයන්නත් පුළුවන් අපි දන්නවා අතුරු මුහුණතක් සඳහා මේකත් පෙන්නන්න අදහසක් ගන්න ඕනේ නේද දෙන ලද අතුරු මුහුණතක් සඳහා අපි දන්න මොකද්ද n sin θ සමානයි නියතයක් වෙන්න ඕන දෙන ලද අතුරු මුහුණතක් සඳහා එහෙනම් මෙතන තියෙන අතුරු මුහුණතයි මෙතන තියෙන අතුරු මුහුණතයි මොකක් වෙනවද සමානයි එකම අතුරු මුහුණත එකම වර්තනාංකය නම් මේ නියතය දෙන ලද අතුරු මුහුණතක් සඳහා නියත වෙන්නේ නේ මතකයිනේ එහෙනම් මෙතන තියෙන්නේ 1 2 මාධ්‍ය මෙතන තියෙන්නේ 1 2 මාධ්‍ය අතුරු මුහුණත නියතයි එහෙනම් වර්තන මෙතන තියෙන අනුරූප නියතය අපි දන්න වර්තනාංකයක් තමයි ලැබෙන්නේ මේක නියතයක් කියලා දන්න ඕනේ එහෙනම් n sin θ n නියතයක් ඇයි මෙතනත් එක මාධ්‍ය මෙතනත් එක මාධ්‍ය තියෙන්නේ එහෙනම් වර්තනාංකයේ නියතයක් θ කියන්නේ මොකද්ද අභිලම්බයත් එක්ක සාධන කෝණය නියතයක් වෙන්න ඕනේ මෙතන i නම් මෙතනත් i එහෙනම් මෙතෙන්දී i කෝණයකින්මයි යන්නේ මම පොඩ්ඩක් මෙන්න මේ ආලෝක කිරණය දික් කරන්න ඇයි මම මේ ආලෝක කිරණය දික් කරේ මට මේක කියන්න මේ කෝණය i නම් මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයක් වෙන්න ඕනද මේ සම්පූර්ණ කෝණය i ඒක පැහැදිලි මේ කෝණය i නම් මේ සම්පූර්ණ කෝණය සිම්පල් i ඇයි මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ අභිලම්බයත් එක්ක මෙයාතුත් i කෝණයක් සාදන්නේ අභිලම්බයත් එක්ක මෙයාතුත් i කෝණයක් සාදන්නේ එහෙනම් මේ අභිලම්බයත් එක්ක මේ ආලෝක කිරණයත් i කෝණයක් සාදන්නේ මේ අභිලම්බයක මේ කොණයත් i කෝණයක් සාදන. එහෙනම් මේ ආලෝක කිරණ දෙක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? සමාන්තරයි. පැහැදිලි අදහස? අන්න මේ අදහස හරියට ඔලුවට යන්න ඕන. යම් මාධ්‍යයක ඉඳලා සමාන්තර පෘෂ්ඨ තියෙන මාධ්‍යයකට ඇතුල් වෙද්දී නැවත එම මාධ්‍යයටම පිට වෙනවා නම් පතන ආලෝක කිරණයෙන් නිර්ගත ආලෝක කිරණයෙන් මොකක් වෙනවද? සමාන්තරයි. ඒ කියන්නේ මෙයා එල්ල වෙලා තියෙන දිශා වෙනසක් උන්නේ නැහැ. ඔන්න එල්ල වෙලා තියෙන දිශා වෙනසක් උන්නේ නැත්නම් අපි දෙයක් දන්නවා. මොකද්ද? මොන අපගමනයක්ද සිද්ධ වෙන්නේ නැත්තේ? මෙතනදී කෝණික අපගමනයක් නම් සිද්ධ වෙන විදියක් නැහැ. මොකද අපි දන්න කෝණික අපගමනය කියලා කියන්නේ පතනය වෙන දිශාවට වඩා නිර්ගත වෙන දිශාවේ සිදු වෙලා තියෙන කෝණික වෙනස. මෙතන කෝණයේ වෙනසක් වෙලා නැහැ. පතනය වෙච්ච දිශාවටම තමයි නිර්ගත වෙලා තියෙන්නේ. දිශාව වෙනස් වෙලා නැහැ. ඒකින්ද මෙතන කෝණික අපගමනයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී මේ ආලෝක කිරණේ යන්නාපු මාර්ගයට වඩා දැන් යන මාර්ගය පාර්ශ්විකව පැත්තකට අපගමනය වෙලා තියෙනවා. මේකට අපි කියනවා පාර්ශ්වික අපගමනය කියලා නේ. එහෙනම් මේක පාර්ශ්වික අපගමනයක් තියෙනවා. පාර්ශ්වික අපගමනය අගේ අපි හොයමු. හැබැයි මේක අපි දන්නවා කෝණික අපගමනයක් නම් තියෙන්න විදියක් නැහැ. හරි. එහෙනම් මේ රූප සටහන සම්පූර්ණ කරගන්න.
ඊට පස්සේ පොඩි වාක්‍යයක් ලියමු. හරි. රූප සටහන සම්පූර්ණ කරන් බලන්න. හරිද? මේක වඩා අදහස ගන්න ඕන ආලෝකයේ ප්‍රතිවර්ධ මූලධර්මයේ දාවගත්ත විදිය. එක මාධ්‍ය ඉඳලා දෙක මාධ්‍යයට I පතන කෝණයකින් ආව නම් R වර්තන කෝණයකින් මෙතෙන්දි දෙක මාධ්‍ය තුල ආලෝක කිරණය ගමන් කරා. එහෙනම් ඒක අනිත් පැත්ත මොකද්ද? දෙක මාධ්‍ය තුල R කෝණයකින් පතන වෙනවා නම් එක මාධ්‍යයේදී නැවත I කෝණයකින් ආලෝක කිරණය ගමන් කරන්න ඕන. එහෙනම් I වලින් ඇවිල්ලා R වලින් ගියා නම් R වලින් ආවොත් I වලින් ගිහිල්ලා තියෙන්න ඕන. හැබැයි ඔක ගැලපෙන්නේ මේ මාධ්‍ය දෙක සමාන වුණොත්. පැහැදිලි? හරි. රූප සටහනෙන් දන යටින් මෙහෙම ලිය. මෙහෙම ලිය. ඉහත රූප සටහනේ පරිදි පතන කිරණය සහ නිර්ගත කිරණය. මේක පතන කිරණය, මේක නිර්ගත කිරණය. ඕනම් මාක් කරගන්න. හන්නේ. මේ පතන කිරණය, මේ නිර්ගත කිරණය. පතන කිරණය හා නිර්ගත කිරණය. සමාන්තර බැවින් මෙහිදී ආලෝක කිරණේ කෝණික අපගමනයක් සිදු වී නොමැත. හරි. අනේ යටින් එහෙනම් තර ලකුණක් දාලා ලියන්න මේ කතාව. සමාන්තර පැති සහිත මාධ්‍යයකට ආලෝක කිරණයක් පතනය වන විට එම ආලෝක කිරණය නැවත පතන කිරණය පැවති මාධ්‍යයට නිර්ගත වේ නම් එම කිරණ සමාන්තර වේ. හැබැයි ඔක හරියන්නේ මේ වර්තනයේ සිදුවෙන පෘෂ්ඨ මොකක් වුණොත්ද? සමාන්තර වුණොත්. හන්නේ. වර්තනය වෙන පෘෂ්ඨ සමාන්තර වෙන්නත් ඕන. පතන කිරණය නිර්ගත කිරණය එකම මාධ්‍ය තුල පවතින්නත් ඕන. හන්නේ. මෙතන එක මාධ්‍ය කියලා දාලා තියන්න. මම මෙතන මේ රූප සරණ දිනින්ද දැම්මේ නැත්තේ. මේ එක මාධ්‍ය, මේ දෙක මාධ්‍ය, මේ නැවත එක මාධ්‍ය. හන්නේ. එක මාධ්‍ය. ඒක සම්පූර්ණයෙන් දාලා තියන්න හරියට පැහැදිලිද? අන්න දැන් යටින් ලියමු වෙනවා. මෙහිදී ආලෝක කිරණය පතන කිරණයට සාපේක්ෂව පාර්ශ්වික අපගමනයකට ලක් වී ඇත. මෙතන මේ ඩීට ඊතලයක් දාලා යන පාර්ශ්වික අපගමනය කියලා. හන්නේ. ආලෝක කිරණය යොමු වෙලා තිබිච්ච මාර්ගයට වඩා කොච්චර පැත්තකට ගියාද කියන එක තමයි පාර්ශ්වික අපගමනය කියලා කියන්නේ. හන්නේ. හරි. දැන් එහෙනම් මේ රූප සරහණයම තමයි අපිට මේ අගය හොයාගන්න වෙන්නේ. මොකද කරන්න තියෙන්නේ? මේ බලන්න. මෙන්න මේ දිගනේ හොයන්න ඕන. මම මෙතන ඉඳලා මෙයාට ලම්බකයක් හඳින්න. මෙන්න මේ ලම්බකයේ දිගනේ D කියන්නේ නේ. ලම්බකයේ දිගනේ D කියන්නේ. මේ ලම්බකයේ දිග හොයාගන්න පුළුවන් මේ කෝණය I. මේ සම්පූර්ණ කෝණය I. මෙයා R. එහෙනම් මෙන්න මේ කෝණය කීයක් වෙන්න ඕනේ? මේ කෝණය මම මෙතන පොඩ්ඩක් මකන්නම්. මොකද මෙතන මට දැන් අවශ්‍ය නැති හින්දා මම පොඩ්ඩක් මකන්නම්. බලන්න මම මේ මාක් කරන කෝණ හරියට
මෙතන r තිබ්බේ මෙතන i තියෙන්නේ. මේ මුළු කෝණේ i. මේ කෝණේ r එහෙනම් මේ කෝණේ කොච්චරයිද? i ඍණ r. i ඍණ r. පැහැදිලි? මම මෙතන පතන වෙච්ච ස්ථානේනේ මේක p කියලා ගන්නම්. මෙතන q කියලා ගන්නම්. මේ pq දිග දන්නවා නම් මේ d දිග මට ලේසියෙන්ම ලියන්න පුළුවන් නේද? ඒක කොහොමද ලියන්නේ? මෙන්න මේ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණ අපි මෙතන r කියලා දාගමු. මෙතන r කියලා දාමු. හරිනේ? මෙතන s කියලා දාන්න. හරිනේ? මේ බලන්න. මේ PQR ත්‍රිකෝණයෙන් PQ දිග දන්නව නම් PQ කියන්නේ කර්ණය. කර්ණය දන්නව නම් සම්මුඛ පාදය හොයාගන්න පුළුවන් මට sin θ ගේ අගේ භාවිතා කරලානේ. කර්ණය වාරයක් sin θ ගේ මට සම්මුඛ පාදය හොයාගන්න පුළුවන් නේද? ඒ කියන්නේ PQ sin i ඍණ r ගෙන් මට මේ d ගේ අගේ හොයාගන්න පුළුවන්. එහෙනම් PQ අගේ හොයාගෙන තියෙන්න ඕන. මේ සමාන්තර පෘෂ්ඨ අතර පරතරය t කියලා දන්නවා. එහෙනම් මෙන්න මේ PS පාදයේ දිගනේ t කියන්නේ. මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයනේ PSQ කියන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ භාවිතයෙන් මේ ත්‍රිකෝණේ R නේ මට PQ ගේ අගේ හොයාගන්න පුළුවන්. එතනින් මට පුළුවන් PQ දන්නවනම් මෙන්න මේ D ගේ අගේ හොයාගන්න. පැහැදිලි අදහස? හරි. ඉංග්‍රීසි අකුරු ටික මේ හරියට මාක් කරගන්න. Dත් හරියට මාක් කරගන්න. ඊට පස්සේ අපි ලියමු. මේ ටික මාක් කරගන්න හරියට. හරිද? අන්න ලියන්න ඊට පස්සේ PQS ඍජුකෝණී ත්‍රිකෝණය සැලකූ විට ඍජුකෝණී ත්‍රිකෝණය සැලකූ විට PQS ඍජුකෝණී ත්‍රිකෝණය සැලකූ විට දැන් මට ඕන මේ PS පාදේ දන්නෝනේ T කියලා PQ හොයාගන්න. මොකද කරන්න ඕන? මේ ඍජුකෝණී ත්‍රිකෝණය නම් PQ කියන්නේ කර්ණය, PS කියන්නේ බද්ධ පාදය. එහෙනම් බද්ධ පාදයේ කර්ණය සම්බන්ධ කරන්න වෙන්නේ cos පදයකින් නේ. cos r. cos r. අනේ cos r ට සමීකරණ ලියන්න. cos r කියන්නේ මොකක් වෙන්න ඕනද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ PS. PS කියන්නේ T. කර්ණය කියන්නේ PQ. මෙතනින් මම PQ හොයාගත්තා. PQ සමානයි T බෙදීම cos r. මේක හදාගන්න. හරිද? අන්න දැන් ලියන්න. PQR ඍජුකෝණී ත්‍රිකෝණය සැලකූ විට PQR ඍජුකෝණී ත්‍රිකෝණය සැලකූ විට PQR ඍජුකෝණී ත්‍රිකෝණය සැලකූ විට අන්න D සමානයි මොකක් වෙන්න ඕනද? PQ sin i ඍණ r. PQ sin i ඍණ r. PQ කියන්නේ කීයද? T බෙදීම cos r. T බෙදීම cos r. වැඩි කරන්න ඕන sin i ඍණ r ගේ. මේක මීට වඩා අසුළු කරන්න යන්න ඕනේ නැහැ. මේක සමීකරණයක් නෙමෙයි හන්නේ. මේක මතක තියාගන්න ඕන එකක් නෙමෙයි. මේ ගාන හදන විදිය. හදිසියෙන් හැම පාර්ශ්වික අපගමනේ හොයන්නේ කිව්වොත් මේ කෝණත් දීලා තියෙනවා. මේ කෝණත් අපිට හොයාගන්න පුළුවන් නම් වර්තනාංග දීලා තියෙනවා. උදාහරණයක් හිතන්න i දීලා තියෙනවා වර්තනාංග දීලා තියෙනවා. තාර හොයාගන්න පුළුවන් නේ. එහෙමනොත් මේ කෝණත් දන්නවා. එහෙමනොත් මේ සම්බන්ධය භාවිතා කරලා මේ විදියට අපිට සුළු කරලා පාර්ශ්වික අපගමනය හොයන්න පුළුවන්. නැත්නම් මේක සමීකරණයක් නෙමෙයි. සම්මත සමීකරණ නෙමෙයි. මෙහෙම මතක තියාගන්න අවශ්‍ය නැහැ. මම මේ හදන විදිය අදහසක් දුන්නේ. පැහැදිලි? හරි. සම්පූර්ණ කරගන්න. හරිද? දැන් මේක අපි කතා කරේ මම කියන්නේ දෘශ්‍ය විස්ථාපනය අපිට තව කොටසක් තියෙනවා කියලා. අන්න ඒ ගැන කතා කරද්දී මෙන්න මේ වගේ කිරණයක් අපිට අඳ ගන්න වෙනවා. එනේ කිරණ ගැන කතා කරද්දී මේ තවත් දත්ත ටිකක් ඉදිරිපත් කරන්න ඕන හින්දා තමයි මේ ගැන අපි වෙනම කතා කරේ. හරි. එහෙනම් දැන් බලමු මේ වගේ සමාන්තර පැති තියෙන මාධ්‍යකින් වර්තනය වෙද්දී සිදුවන දෘශ්‍ය විස්ථාපනය පිළිබඳව. කලින් අපි කතා කරේ යම් මාධ්‍යයක් තුල තියෙන වස්තුවක් එක පෘෂ්ඨයකින් විතරක් වර්තන වුණාම සිදුවන දෘශ්‍ය විස්ථාපනය පිළිබඳව. දැන් කතා කරන්න හදන්නේ සමාන්තර පැති දෙකකින් වර්තනය වුණාම සිදුවන දෘශ්‍ය විස්ථාපනය පිළිබඳව. පැහැදිලි? හරි. දෘශ්‍ය විස්ථාපනයේදී අපි කතා කරේ යම් මාධ්‍යයක් තුළ තියෙන වස්තුවකින් තල පෘෂ්ඨයකින් වර්තනය නිසා ඇතිවන ප්‍රතිබිම්බයේ කොච්චර වස්තුවට වඩා විස්ථාපනයක් වෙනවද කියන එක. ඒකනේ දෘශ්‍ය විස්ථාපනයට අපි කතා කරේ. දැන් කතා කරන්න හදන්නේ වස්තුවක ඉඳලා එන ආලෝක කිරණ තල පෘෂ්ඨ දෙකක වර්තනය නිසා ඇතිවෙන ප්‍රතිබිම්බය කොච්චර දෘශ්‍ය විස්ථාපනයකට ලක් වෙනවද කියන එක. හරි? මෙහෙම ලියන්න.
යම් වස්තුවක සමාන්තර තල පෘෂ්ඨ දෙකක වර්තනය මගින් සමාන්තර වෙන්න ඕන අනිවාර්යෙන්. හරි මම මේ රූපය ඇඳලා තියෙන්නේ සමාන්තර. සමාන්තර තල පෘෂ්ඨ දෙකක වර්තනය මගින් සමාන්තර තල පෘෂ්ඨ දෙකක වර්තනය මගින් ඇතිවන ප්‍රතිබිම්බේ සිදුවන දෘශ්‍ය විස්ථාපනය. හරි රූප ඇඳින කල අපි යට මෙහෙම ලියමු විස්තරය. මෙහෙම ලිය. පහත පෙන්වා ඇත්තේ සමාන්තර පැති අතර පරතරය. සමාන්තර පැති අතර පරතරය. සිම්පල් T වන සමාන්තර පැති අතර පරතරය සිම්පල් T වන හා ඇස පිහිටන මාධ්‍යයට සාපේක්ෂව එම ද්‍රව්‍යයේ වර්තනාංකය සිම්පල් n වන මාධ්‍යයකි. හරි ඇස තියෙන්නේ එහෙනම් මේ පැත්තේ. මේ තියෙන්නේ සමාන්තර පැති සහිත මාධ්‍ය. එහෙනම් මෙයාගේ වර්තනාංකයෙන් හන්නේ මෙයාගේ වර්තනාංකයෙන් මම මෙතන ලියන්න. එහෙනම් මේ තියෙන්නේ ඇස තියෙන මාධ්‍ය, මේ තියෙන්නේ වර්තනයේ සිදුවන මාධ්‍ය, මේ තියෙන්නේ තාපව ඇස තියෙන මාධ්‍යමයි. අර කලින් ඇඳ ප්‍රූප සරණ වගේම යන්නේ. හරි. එහෙනම් වස්තුව සලකන්න. මම ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙන්න මේ වගේ තියෙන වස්තුවක් සලකන්න. මෙන්න මේ වගේ තැනක තියෙන වස්තුවක් සලකනවා හන්නේ. මම මේක ඕක කියලා දාන්න. මෙතෙන්දී ඇති වෙන ප්‍රතිබිම්බය හොයන්න මට ආලෝක කිරණ දෙකක් ගන්න පුළුවන් නේ. එකක් අභිලම්බය ඔස්සේ තියෙන ආලෝක කිරණය. එහෙනම් මම මේකේ අභිලම්බය ඔස්සේ තියෙන ආලෝක කිරණය දින්න. මේ අභිලම්බය ඔස්සේ තියෙන ආලෝක කිරණය. හරිනේ? අභිලම්බය ඔස්සේ තියෙන ආලෝක කිරණය. අපි දන්නවා අභිලම්බය ඔස්සේ කියන්නේ අංශක 90කින් පතනය වෙද්දී අපගමනයක් වෙනගෙන වර්තනයක් සිද්ධ වෙන්නේ වර්තන කෝණයේ වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ? දැන් මම ආනත කෝණය සලකන්න. මේ ආනත කෝණයකින් එන ආලෝක කිරණයක් සලකන්න. මේ ආලෝක කිරණය සලකමු. මේ තියෙන අභිලම්බය. දැන් ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව මේ අදාළ වර්තනාංක n කියන්නේ ගහනතර මාධ්‍යයක් කියලා හිතමු. මේ මාධ්‍ය ගහනතරයි කියලා හිතමු. නැත්නම් මට කිරණ සටහන අවස්ථා දෙකක් නේ අඳින්න වෙන්නේ. මම මේකේ හිතනවා ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව මේ ද්‍රව්‍ය වර්තනාංකය වැඩි කියලා. ඒ කියන්නේ ගහනතරයි කියලා. හරිනේ? එහෙමනොත් මේ ආලෝක කිරණය මොකද්ද වෙන්නේ? අභිලම්බයේ දෙසටයි නැමෙන්නේ මේ. මෙතනත් මම අභිලම්බයක් අඳින්න. හරිනේ? මෙතනත් අභිලම්බයක් ඇඳලා. එහෙමනොත් අපි දන්න දැන් අන්න කලින් ඉගෙන ගත්තා සමාන්තර පැති තියෙන මාධ්‍යයට ආලෝක කිරණයක් පතනය වෙද්දී මේ කෝණය මම I කියලා ගන්නම්. මේ කෝණය R කියලා ගන්නම්. එන මේ කෝණෙත් R නේ. නිර්ගත වෙන්නත් ඕන මොන කෝණයකින්ද? I කෝණයමයි නේ. I කෝණය. මොකද අපි දන්නවා මේ ආලෝක කිරණයක් සමාන්තර පැති සහිත මාධ්‍යයකට ඇතුල් වෙද්දී මේ පතන කිරණය නිර්ගත වෙන කිරණය මොකක් වෙනවද? සමාන්තරයි. එහෙනම් මෙතන පිට වෙන්නේ I කෝණයකින්මයි. හරිනේ? I කෝණයකින්මයි. එහෙනම් මෙන්න මේ ආලෝක කිරණය දික් කරොත් මේ ආලෝක කිරණය මම දික් කරන්න. මේ ආලෝක කිරණය දික් කරොත් ඔකට අර රූලර් පාවිච්චි කරලා අඳින්න. මේ ආලෝක කිරණය දික් කරාට පස්සේ මේ නිර්ගත වෙන ආලෝක කිරණ දෙක මේ දෙකනේ. නිර්ගත වෙන ආලෝක කිරණ දෙක ඡේදන ස්ථානයේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. මෙතන මම ප්‍රතිබිම්බයයි කියලා දාන්නම්. එහෙනම් මෙන්න මේක නේද සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය. මෙන්න මේක තමයි දෘශ්‍ය විස්ථාපනය D. මෙන්න මෙයාගේ අගේ නේද මට හොයාගන්න. පැහැදිලි? මෙන්න මෙයාගේ අගේ හොයාගන්න ඕන. මෙන්න මේ කිරණය මොකද වෙන්නේ? අනිවාර්යෙන් සමාන්තරයි. ඒක පැහැදිලිනේ? දැන් අපි කලින් ඉගෙන ගත්තනේ සමාන්තර පැති සහිත මාධ්‍යයකට ආලෝක කිරණයක් ඇතුල් වුණොත් පතන කිරණය නිර්ගත කිරණය මොකක් වෙනවද? සමාන්තරයි. එහෙනම් මේ ආලෝක කිරණ දෙක සමාන්තරයි. ඒක පැහැදිලිනේ? මේ අතුයි සමාන්තරයි. හරි. මේක පොඩ්ඩක් අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මේ බලන්න.
මම මේක දෙවෙනි වස්තුව කියලා සලකන්න. එහෙනම් දෙවෙනි වස්තුවෙන් ඇති වෙච්ච ප්‍රතිබිම්බය මම මෙතන I2 කියලා ගන්නවා. හරිනේ. නැත්තම් 1 කියලා හිතුවත් කමක් නැහැ. 1 කියලා හිතමු. මම පළවෙනිට යන්නේ මේ යන්නේ නේ. මම මේක 1 කියලා හිතන්න පළවෙනි එකිනාගේ ප්‍රතිබිම්බය. හරි. මම හිතනවා මම උපකල්පනය කරනවා මෙන්න මෙතනත් වස්තුවක් තියෙයි කියලා. මෙන්න මෙතනත් වස්තුවක් තියෙයි කියලා හිතනවා. හරිනේ. මේක වැඩි හොඳයි ඔය කට්ටිය මේ රූපය ඉස්සලා හැඳගෙන හිටියනම් මොකද නැත්තම් අදහස ඔලුවට එන්නේ නැහනේ. ඉස්සලා රූප සටහන ඇඳගන්න. ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාව ගැන කතා කරමු. අන්න පොඩ්ඩක් ලියලා තියන්න. මොකද මේ මාතේ ගහනතරයි කියන කතාව ලියලා තියෙමු. යට මෙහෙම ලියන්න. ඇස තියෙන මාධ්‍යයට වඩා ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පැති සහිත මාධ්‍යයේ සමාන්තර පැති සහිත මාධ්‍යයේ සමාන්තර පැති සහිත මාධ්‍ය ගහනතරයයි සලකමු. ගහනතරයයි සලකමු. හරි ගහනතරයයි සලකමු. හරි මේ රූප සටහන නදී තා අපිට වෙනස් අඳින්න තැන නැහැ. මම පොඩි තැන් දෙකක් විතරයි මාක් කරන්නේ. ටිකක් ලොකුවට අඳින්න. මොකද මේ රූප සටහන බලලා තමයි අපි මේ D සඳහා ප්‍රකාශනයක් ගන්නෙ. එහෙනම් රූප සටහන ලොකුවට අඳින්න. හරියට අඩුඩුල් භාවිතා කරලා මේ රේඛා සමාන්තර වෙන්න පේන විදියට අඳින්න. පැහැදිලි? හරි. සම්පූර්ණ කරගන්න යන රූප සටහන හරියට. හරිද? හරි. මේ බලන්න. විස්තරක් ලියන කලින් මේකත් බලන්න හරිනේ. දැන් මේ එන කිරණය මේ විදිහට යනෝනේ. මම මෙහෙම සලකනවා. මෙන්න මෙතන වස්තුවක් තියෙයි කියලා සලකන්න. මෙතන වස්තුවක් තියෙයි කියලා සලකන්න. මම මේක O2 කියලා දානවා හරිනේ. දෙවෙනි වස්තුව. O2 දෙවෙනි වස්තුව කියලා සලකනවා හරිනේ. මේ දෙවෙනි වස්තුව නම් මෙතන දාන්න. මේ O2. ඔක්සිජන් නෙමෙයි. දෙවෙනි වස්තුව මේ O1 මේ O2. මෙතන වස්තුවක් තියෙයි කියලා සලකුවොත් මේ වස්තුව මේ අතුරු මුහුණතර මොකක් වෙලා තියෙන්නේ? ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙන්න මේ අතුරු මුහුණතර වස්තුවක් ස්පර්ශ වෙලා තියෙද්දි පතන කිරණයක් ගැන හිතන එකේ තේරුමක් තියෙද? මේ බලන්න. මේ තියෙන අතුරු මුහුණත. මෙතන වස්තුව ස්පර්ශ වෙලා. මේ ස්පර්ශ වෙලා නැහැ. ස්පර්ශ වෙලා නැත්නම් වස්තුවේ ඉඳලා ආලෝක කිරණයක් සලකන්න පුළුවන්. පතන කිරණයක් සලකන්න පුළුවන්. ස්පර්ශ වෙලා තියෙනම් පතන කිරණයක් සලකන්න දෙයක් නැහැ. එහෙනම් මෙතෙන්දී වර්තනයක් සලකන්න දෙයක් නැහැ. පතන කිරණයෙන් වර්තන කිරණේ සලකන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ වස්තුවේ ඉඳලා ඕනම පැත්තකට කිරණ පිටුණා කියලා සලකන්න පුළුවන්. පැහැදිලි? මෙතන ඉඳලා නම් එන ආලෝක කිරණ වර්තනය වෙනවනේ. මෙහෙම යනවා, මෙහෙම යනවා. මෙහෙට වර්තනය වෙනවා. ඔය විදිහට වර්තනය වෙනවනේ. මෙහෙම ස්පර්ශ කරාම තියෙන වාසිය මොකද්ද? මෙයාගේ ඉඳලා ඕන පැත්තකට ආලෝක කිරණ එනවා කියලා සලකන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දි සිදුවන වර්තනය සලකන්න ඕනේ නැහැ. එහෙනම් වස්තුවක් අතුරු මුහුණතක ස්පර්ශ වෙලා තියෙද්දී එතනින් සිදුවන වර්තනය සලකන්න ඕනේ නැහැ. එයාගේ ඉඳලා ඕනම පැත්තකට එන ආලෝක කිරණ අඳින්න පුළුවන්. එහෙනම් මෙතනින් මම ආලෝක කිරණයක් සැලකුවොත් මෙන්න ලම්බකව යන ආලෝක කිරණය. හරිනේ? අභිලම්බය ඔස්සේ යන ආලෝක කිරණය. පැහැදිලි? මේ තව ආලෝක කිරණයක් කියලා හිතනවා. මේ පැත්තට යන ආලෝක කිරණයක් තියෙන්න පුළුවන් නේ. එහෙනම් මේ දෙන්නේ නිර්ගත ආලෝක කිරණ දෙක වෙන්නේ. මේ නිර්ගත ආලෝක කිරණ ඡේදන වෙන ස්ථානයේ තමයි මේ O2 කියන එක්කෙනාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. මම ඒක I2 කියලා දාන්න. ඒක මම I2 කියලා දාන්න. හරි දැන් මට කියන්නේ මේ රේඛාවේ සමාන්තරයි කියලා දන්නවා. ඒ කියන්නේ I1 I2 තුයි O1 O2 තුයි සමාන්තරයි. මේත් අභිලම්බය. ඒ කියන්නේ I1 O1 තුයි I2 O2 තුයි මොකක් වෙනවද? සමාන්තරයි. එහෙනම් මේ මුහුණත් දෙකත් සමාන්තරයි. මේ මුහුණත් දෙකත් සමාන්තරයි නම් මෙන්න මේ තියෙන්නේ O1 O2 I2 I1 කියන්නේ මොකද්ද? සමාන්තර රාශියක්. සමාන්තර රාශියක් නම් මෙන්න මේ පාදේ දිගයි මොකක් වෙන්න ඕනද? සමානයි. ඒ කියන්නේ I1 O1 තුයි I2 O2 තුයි සමානයි. එහෙනම් මේ අතර දුර D නම් මෙතෙන්දි සිදුවන දෘශ්‍ය විස්ථාපනයත් මොකක් වෙන්න ඕනද? Dමයි. පැහැදිලි? එහෙනම් දැන් තේරෙනවා වස්තුව මේ අතුරු මුහුණතේ ඉඳලා පල්ලෙහෙන් තිබුණත් ස්පර්ශ වෙලා තිබුණත් සිදුවන දෘශ්‍ය විස්ථාපනය නම් මොකද්ද වෙන්නේ? සමානයි. එකම දෘශ්‍ය විස්ථාපනයක් සිද්ධ වෙන්නේ. මේ අවස්ථාව බලන්න. මෙතෙන්දී දැන් මේක කලින් අවස්ථාවක ගැලපෙනවද කියලා බලන්න. මෙතෙන්දී මේ ඍජු යන ආලෝක කිරණයක් තියෙනවා. වර්තනය වෙලා යන ආලෝක කිරණයක් තියෙනවා. බලන්න අර මාධ්‍යයක් තුල වස්තුව තියෙද්දී ඇඳපු ආලෝක කිරණ දෙකත් මේ වගේ නෙමෙයිද කියලා. මේ වස්තුවට තියෙන අතුරු මුහුණේ ඉඳලා වස්තුවට තියෙන ගැඹුර තමයි සත්‍ය ගැඹුරයි කිව්වේ. හරියට T වගේමයි. පැහැදිලි? ඇස තියෙන මාධ්‍යට සාපේක්ෂව මේ වස්තුව තියෙන මාධ්‍ය වර්තනාංගනේ එන් කිව්වේ. එහෙනම් මෙතෙන්දී ඇස තියෙන මාධ්‍යට සාපේක්ෂව මේ වර්තනය වෙන
සමාන්තර පැති සහිත මාධ්‍ය වර්තනාංගය තමයි n කියන්නේ. බලන්න ඒ අවස්ථාවම නේද අතුරු මුහුණ තේ ඉඳලා වස්තුවට තියෙන ඇත්ත ගැඹුර t වගේ. එහෙනම් මේ දෘශ්‍ය විස්ථාපනය මෙන්න මෙතෙන්දි සිදුවන දෘශ්‍ය විස්ථාපනය මට අර සමීකරණයෙන් හොයන්න පුළුවන් නේද? වස්තුව යම් මාධ්‍යයක් තුල තියෙද්දී ඇති වෙච්ච අතුරු මුහුණ එක අතුරු මුහුණතකින් වර්තනය වීමෙන් ඇති වෙන දෘශ්‍ය විස්ථාපනයටම සමානයි නේද? ඒ කියන්නේ t වාරයක් එක ඍණ එක යටේ. පැහැදිලි? එහෙනම් මෙතෙන්දි සිදුවන දෘශ්‍ය විස්ථාපනයයි මෙතෙන්දි සිදුවන දෘශ්‍ය විස්ථාපනය මොකක් වෙලාද? සමානයි. එහෙනම් පැහැදිලි වෙන්න ඕන වස්තුව සමාන්තර පැති සහිත මාධ්‍ය දෙකට එක මුහුණතකට ස්පර්ශ වෙලා තිබුණත් ඊට යටින් තිබ්බත් යටින් මොන පිහිටීමේ තිබ්බත් මේක ඉතින් මම සාධාරණ පිහිටීමක් නේ ඇදලා තියෙන්නේ යටින් මොන පිහිටීමේ තිබුණත් සිදුවන දෘශ්‍ය විස්ථාපනය මොකක් වෙනවද? සමානයි. ඒ වගේමයි මේ දෘශ්‍ය විස්ථාපනය අපිට හොයන්න පුළුවන් මොන සමීකරණයෙන්ද? අර කලින් හොයාගත්ත t සමාන d සමානයි t වාරයක් එක ඍණ එක යටෙන් කියන එක. t කියන්නේ නැතන්දි සත්‍ය ගැඹුර. එහෙනම් මෙතෙන්දී t කියන්නේ සමාන්තර පැති සහිත මාධ්‍යයේ ඝනකම. සමාන්තර පැති සහිත මාධ්‍යයේ ඝනකම. නැත්නම් සමාන්තර පැතිවල අතර පරතරය. n කියන්නේ මොකද්ද? කලින් නම් ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තියෙන මාධ්‍යයේ වර්තනාංකය. දැන් ඒක හරියන්නේ නැහැ. දැන් ඇස මෙතන වස්තුව තියෙන්නේ ඇස තියෙන මාධ්‍යෙ මේක හරියන්නේ නැහැ. දැන් කියන්නේ මොකද්ද? ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පැති තියෙන මාධ්‍ය සමාන්තර පැති සහිත මාධ්‍යයේ වර්තනාංකය. පැහැදිලි අදහස? එහෙනම් මේක ගැලපෙන්නේ මේ ඇස තියෙන මාධ්‍යයේ වස්තුව තියෙන මාධ්‍යයේ මොකක් වුණොත්ද? එකම වුණොත්. ඇස තියෙන මාධ්‍යයයි වස්තුව තියෙන මාධ්‍යය එකම වෙන්න ඕන. ඒ වගේම මොකක් වෙන්න ඕනද? මේ පෘෂ්ඨ දෙක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? සමාන්තර වෙන්න ඕන. නැත්නම් මේ අපි ඇඳපු කිරණ සටහන් වැරදෙනෝනේ. පැහැදිලි අදහස? හරි. දැන් මේක මේ විදිහටම සම්පූර්ණ කරගන්න. දැන් කලින් එක මේ විදිහටම සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි යටින් විස්තරය ලියමු. හරියට සම්පූර්ණ කරා. මෙතනින් ඇහැකුත් ඇඳලා පෙන්නන්න අදහසක් ගන්න හන්නේ. ඇහැකුත් ඇඳලා පෙන්න. සමීකරණ ලියන්න අවශ්‍ය නැහැ. දැම්ම සමීකරණ ලියන්න ඕනේ. ඊට පස්සේ අපි ලියමු. එහෙනම් ලේසි. වස්තුවක් මාධ්‍යයක් තුල තිබුණත් සමාන්තර පැති සහිත සමාන්තර පැති දෙකක් ස්පර්ශ වෙලා තිබුණත් පහලෙන් තිබ්බත් එක් දෘශ්‍ය විස්ථාපන වෙන තියෙන එකම සමීකරණය. පැහැදිලි අදහස? හරි. රූප සටහන සම්පූර්ණ කරගන්න හරියට. යටි මෙහෙම ලියමු. මෙහෙම ලියමු. ඉහත කිරණ සටහනේ පෙන්වා ඇති පරිදි ඉහත කිරණ සටහනේ පෙන්වා ඇති පරිදි O1 O2 වස්තු දෙකක් සැලකූ විට O1 O2 වස්තු දෙකක් සැලකූ විට ඒවා මගින් නැතිවන ප්‍රතිබිම්බ I1 හා I2 වේ. I1 හා I2 වේ. I1 හා I2 වේ. මෙවිට දැන් මම මේ කතාව ලියන්න යන්නේ නැහැ. මේ කිරණේ සමාන්තරුනේ ඇයි කියන එක ලියන්න යන්නේ නැහැ. ඒක අපි දැන් කලින් දන්න දෙයක් අන්නේ. මෙවිට අලියන්න O1 O2 හා I1 I2 O1 O2 හා I1 I2 සමාන්තර වන අතර O1 I1 හා O2 I2 ද සමාන්තර වේ. ඒ ලම්බක දෙකක් එකම රේඛාවට ඇඳපු ලම්බක දෙකක් නම් ඒ ලම්බක දෙකත් සමාන්තරයිනේ. O1 I1 හා O2 I2 ද සමාන්තර වේ. එම නිසා O1 O2 I1 I2 එකට ලියන්නනේ. O1 O2 I1 I2 යනු සමාන්තරාශ්‍රයකි. එම නිසා O1 I1 සමානයි O2 I2 වේ. O1 I1 සමානයි O2 I2 වේ. පැහැදිලි? අනේ යටින් ලියන්න. එනම්
O1 වස්තුවේ ඇතිවන ප්‍රතිබිම්බයේ O1 වස්තුවෙන් ඇතිවන ප්‍රතිබිම්බයේ සිදුවන දෘශ්‍ය විස්ථාපනය සහ O1 වස්තුවෙන් ඇතිවන ප්‍රතිබිම්බයේ සිදුවන දෘශ්‍ය විස්ථාපනය සහ O2 වස්තුවෙන් ඇතිවන ප්‍රතිබිම්බය O2 වස්තුවේ ඇතිවන ප්‍රතිබිම්බය O2 වස්තුවේ ඇතිවන ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයේ O2 වස්තුවෙන් ඇතිවන ප්‍රතිබිම්බයේ සිදුවන දෘශ්‍ය විස්ථාපන සමාන වේ. සිදුවන දෘශ්‍ය විස්ථාපන සමාන වේ. පැහැදිලි? අනේසලියන් තවද O2 වස්තුව සැලකූ විට සිදුවන දෘශ්‍ය විස්ථාපනයේ D සිදුවන දෘශ්‍ය විස්ථාපනයේ D තල පෘෂ්ඨයකින් වර්තනයෙන් ඇතිවන ප්‍රතිබිම්බයේ සිදු වූ දෘශ්‍ය විස්ථාපනය. සෙවූ සමීකරණයෙන්ම ලබාගත හැක. අන වරන් ඇතුළේ ලියන්න. කිරණ සටහන් සංසන්දනය කරන්න. ඒ කියන්නේ මොන කිරණ සටහනද? මෙන්න මේ කිරණ සටහනයි අර කලින් අපි දෘශ්‍ය විස්ථාපනයට සමීකරණය ගත්ත කිරණ සටහනයි සංසන්දනය කරන්න. පැහැදිලි? එතකොට අපි මේ ලියන මෙන්න මේ θ ලියන අගයන් විතරයි වෙනස් වෙන්නේ. පැහැදිලි? රටාව ඒකමයි. පැහැදිලි? අනේ යටින් ලියන්න. එනම් D සමානයි යටින් ලියන්න t වාරයක් 1 ඍණ 1 යටින්. t සමානයි t වාරයක් 1 ඍණ 1 යට n. පැහැදිලි? අන්න දැන් මේ t කියන්නේ මොකද්ද? n කියන්නේ මොකද්ද කියන එක මෙතන ලියන්න. පැහැදිලි? අන්න දැන් t ඉතලෙක් දාලා ලියන්න. සමාන්තර පැති අතර පරතරය. සමාන්තර පැති අතර පරතරය. n කියන්නේ මොකද්ද? ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පැති සහිත මාධ්‍යයේ වර්තනාංකය. පැහැදිලි? එහෙනම් මොන වගේ වෙලාවකද ඔය දෘශ්‍ය විස්ථාපනය මේකෙන් හොයන්න පුළුවන් වෙන්නේ? සමාන්තර පැති තියෙද්දී වස්තුව ස්පර්ශ වෙලා තිබුණත් නැත්නම් මේ පැති වලට පල්ලෙහින් කුමන ලක්ෂ්‍යය තිබ්බත් සිදුවන දෘශ්‍ය විස්ථාපනය මොන අගයක්ද? එකම අගයක්. සිදුවන දෘශ්‍ය විස්ථාපනය එකම අගයක්. පැහැදිලි අදහස? හරි. යටින් තර ලකුණු දාලා අපි ඒව ලියමු. ඉහත තර ලකුණු විදිහට ලියන්නේ. ඉහත සමීකරණය ආදේශ කිරීමට නම් මාධ්‍යයේ මුහුණත් සමාන්තර විය යුතුය. නැත්නම් අතුරු මුහුණත් සමාන්තර විය යුතුය. සලකන අතුරු මුහුණත් සමාන්තර විය යුතුය. සමාන්තර විය යුතුය. දෙවෙනි තර ලකුණ ලියන්න. වස්තුව අතුරු මුහුණතේ ස්පර්ශ වුවත් අතුරු මුහුණතේ සිට කොපමණ පහතින් පිහිටියත් අතුරු මුහුණතේ ස්පර්ශ වුවත්
අතුරු මොහොතේ සිට කොපමණ පහතින් පැවතුණා. සිදුවන දෘශ්‍ය විස්ථාපනය එකම අගයක් වන අතර එය ඉහත සමීකරණයෙන් සෙවිය හැක. හරි. මේක මේ විදිහට සත්‍ය වෙන්න නම් ඇසයි වස්තුවයි තියෙන්න ඕන මොන මාධ්‍යකද? එකම මාධ්‍යනේ. නැත්තම් මේක ගැලපෙන්නේ නැහැ නේ ලියන්න. ඉහත සමීකරණයේ භාවිතයෙන් දෘශ්‍ය විස්ථාපනයේ සෙවීමට නම් ඇස සහ වස්තුව දෘශ්‍ය විස්ථාපනයේ සෙවීමට නැහැ. ඇස සහ වස්තුව සමාන මාධ්‍යවල පැවතිය යුතුය. පැහැදිලි? හරි. එහෙනම් සමීකරණ දැනගන්න වගේම ඔය අදහස් ටිකත් මේක දාන්න පුළුවන් අවස්ථා ටිකත් හරියට ඔලුවට අරගන්න ඕන හන්නේ. මම මේ මුල් තීර කොටස් ටික කරාට පස්සේ ගණන් ටික සාකච්ඡා කරන්නම්. ඔය කට්ටියට දැන් අද කරන කොටස් ටිකත් එක්ක බැලුවොත් පාස් පේපර් ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. අර වර්ගීකරණය කරපු MCQ පොතවල ඒ කියන්නේ පේසරුනේ වැඩි ප්‍රපාවිච්චි කරන ඉතින් කට්ටිය පේසරු පොතේ තියෙන ආලෝකයේ තල පෘෂ්ඨයෙන් වර්තනය දැන් මම අද කරන කොටස් ටිකේ අනු මාත්‍රිකා වලින් අනුරූප ගණන් ටික හදන්න පුළුවන්. හනේ. අනිවාර්යෙන් උත්සාහ කරන්න. මම ඒ අමාරු ගණන් විවරණය කරන වීඩියෝ එකක් දානවා. ඊට අමතරව මම දෙන අභ්‍යාස විවරණය කරලා දානවා. එහෙනම් තා පොඩක් තීරි කරනකම් මම ගණන් දෙන්නේ තාම පොඩි කොටසක් හින්දා මේ කොටස් ටික කරාම අද කොටස කරාට පස්සේ ගොඩක් තීරි ටිකක් කෙරලා තියෙන්නේ. ඒකින්ද ඊට පස්සේ මම අභ්‍යාස කොටසක් දීලා ඒක සාකච්ඡා කිරීම සිදු කරනවා. හරිනේ. හරිද? අපි බලමු පොඩ්ඩක් අර කලින් ඉගෙන ගත්ත සමීකරණ කොහොමද භාවිතා වෙන්නේ කියන එක. මේ හිතන්න මේසයක් කියලා. මෙතන වස්තුවක් තියෙනවා නේ. මෙතනත් වස්තුවක් තියෙනවා. මේ වීදුරු කුට්ටියක් මෙතන තියලා තියෙනවා. මෙතන වීදුරු කුට්ටියම අවස්ථා තුනක් අඳින්න. මෙතනත් එකම වස්තුව අහන්නේ. මේක වීදුරු කුට්ටිය මේ වස්තුවට ස්පර්ශ කරලා තියෙනවා. මේක ටිකක් ඔසවලා තියෙන්නේ. මේක තව ටිකක් ඔසවලා තියෙන්නේ. මෙතන ඇස. අහන්නේ. එකම වීදුරු කුට්ටිය මේ අහන්නේ. ඝනකම T වර්තනාංකයත් මම මාක් කරන්න මේකේ n මේ වස්තුව O1 O2 මේ O3 හරි අවස්ථා තුනක් කියලා හිතන්න. එහෙනම් මෙයාට ප්‍රතිබිම්බය පේන්නේ යම් දෘශ්‍ය විස්ථාපනයක් වෙලානේ. එහෙනම් මෙයාට ප්‍රතිබිම්බය පේන්නේ මේ වගේ තැනකින් කියලා හිතන්න. මෙයාට ප්‍රතිබිම්බය පේන්නේ පොඩ්ඩක් ඉහළට එස වෙලා. හරිනේ. මෙයාට ප්‍රතිබිම්බය පේන්නේ පොඩ්ඩක් ඉහළට එස වෙලා කියලා හිතන්න. මේ ප්‍රතිබිම්බය පේන්නේ මේ වගේ තැනකින්. I1 කියලා ගන්න. D ප්‍රමාණයක් ඉහළට එස වෙලා. දැන් මෙතෙන්දී ප්‍රතිබිම්බය පේන්නේ කොච්චර ප්‍රමාණයකින්ද? මම පොඩ්ඩක් අර රූප සරණ පැහැදිලි වෙන්න ඕනේ. තා ටිකක් ඉහළින් මේක අඳින්න. මෙතෙන්දිත් මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය D උසක්ම ඉහළට එස වෙලා. ඒ කියන්නේ දෘශ්‍ය විස්ථාපනයේ සිදුවෙච්ච ප්‍රමාණය මොන වගේද වෙන්නේ? කලින් වගේමයි. D මෙන්න I2 පේන ප්‍රතිබිම්බය. පැහැදිලි? එහෙනම් මෙතෙන්දිත් මෙයාට පේන ප්‍රතිබිම්බය I3 D දෘශ්‍ය විස්ථාපනයක්මයි සිද්ධ වෙලා තියෙන්නේ. පැහැදිලි? එකම වර්තනාංකේ තියෙන එකම ඝනකම තියෙන වීදුරු කුට්ටි තුනක් O1 O2 O3 තමයි වස්තු තුන. එහෙනම් මම මේ ඉහළ සිට නිරීක්ෂණය කරද්දී මේ වීදුරු කොට්ටිය කුමන පිහිටීමේ තිබුණත් සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපන නම් මොකක් වෙලාද? සමානයි. ස්පර්ශ වෙලා තිබුණත් මේ වගේ පහතින් තිබුණත් මොන ලක්ෂයේ කුමන දුරකින් පහතින් තිබුණත් සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය මොන වගේද? සමානයි. මේ ඝනකමයි වර්තනාංකයයි මතයි රඳා පවතින්නේ. ඉතින් ඝනකම නියතයි මේ වීදුරු කුට්ටි වල එකම වර්තනාංකය එහෙනම් සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනත් අවස්ථා තුනේදී මොකද්ද වෙන්න ඕන? සමානයි. පැහැදිලි? එහෙනම් මේක පොඩ්ඩක් ඇඳලා තියෙමු. මෙතනින් අදහසක් ගන්න පුළුවන් නේ. මෙහෙම ලියන්න. උදාහරණයක් කියලා දාන්න. පහත පෙන්වා ඇත්තේ
පහත පෙන්ව ඇත්තේ සර්ව සම වීදුරු කුට්ටි 3ක් භාවිතයෙන් සර්ව සම වීදුරු කුට්ටි 3ක් භාවිතයෙන් O1 O2 O3 O1 O2 O3 ලක්ෂීය වස්තු 3ක් නිරීක්ෂණය කිරීමේදී ලක්ෂීය වස්තු 3ක් නිරීක්ෂණය කිරීමේදී ලක්ෂීය වස්තු 3ක් නිරීක්ෂණය කිරීමේදී ඒවාට අනුරූප ප්‍රතිබිම්බ අනුලයන් I1, I2, I3 පිහිටන ආකාරයයි. I1, I2, I3 පිහිටන ආකාරයයි. හරි? හරි. රූප සරණ පැහැදිලි වෙනද ගන්න. එන්න මේක ලොකු අදහසක් එන්න ඕන. මේ සලකන වීදුරු කුට්ටිය ස්පර්ශ වෙලා තිබුණත් කුමන ස්ථානයේ තිබුණත් මේ ඇසයි වස්තුවේ අතර කුමන ස්ථානයේ තිබ්බත් සිදුවෙන දෘශ්‍ය විස්ථාපනය නම් මොනවාගේද? එකමගේ. පැහැදිලි? නොකටේ මේසයක් මත වීදුරු සමාන්තර පැත්ත වීදුරු කුට්ටියක් තියාගෙන මොකරි වස්තුවක් දිහා බලනවා කියලා හිතන්න. එතකොට යම් ප්‍රතිබිම්බයක් පේනෝනේ. වීදුරු කුට්ටිය ඉහළ පහළ ගෙනිච්චයි කියලා ප්‍රතිබිම්බයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය හැමතිස්සෙම මොනවාගේද? එකමගේ. හරි. රූප සරණ පැහැදිලි වෙනද? දැන් අපි කතා කරන්න හදන්නේ මේ සමාන්තර පැති සහිත මාධ්‍ය කිහිපයක් තියෙන වෙලාවකදී සිදුවන මුළු දෘශ්‍ය විස්ථාපනය හොයාගන්න විදිය. හරිනේ? හැබැයි දැන් මේක දැන් අවස්ථා කිහිපයක් කතා කරා. දැන් හැබැයි මේකෙදි තව ලේසි වෙන දේ මොකද්ද? මේ හැම අවස්ථාවෙදිම අපිට එකම සමීකරණය භාවිත කරන්න ඕනේ. ඒ හින්දා මේකේ අවස්ථා ටික මතක තියාගන්න එක මහ ලොකු අමාරුවක් වෙන විදියක් නැහැ. හරි. මේ තියෙන්නේ මාධ්‍ය දෙකක්. මම මේක හිතන්නම් දෙවෙනි මාධ්‍ය, මේක පළවෙනි මාධ්‍ය කියලා. මේක 3 කියලා ගමු. මේක 3 මාධ්‍ය. හරිනේ? දෙවෙනි මාධ්‍යය, තුන්වෙනි මාධ්‍යය. මෙන්න වස්තුවක් මම සලකනවා. මෙන්න වස්තුව මම සලකනවා. O කියලා වස්තුවක්. මේකේ පළවෙනි මාධ්‍යය. හරි? මේ පළවෙනි මාධ්‍යය එතකොට. මේ තියෙන්නේ පළවෙනි මාධ්‍යය. මේ තියෙන්නේ පළවෙනි මාධ්‍යය. හරි? එන වස්තුව තියෙන්නේ ඇස. මෙතන ඇස ඇඳේ. ඇසයි වස්තුවේ තියෙන එකම මාධ්‍යය. පැහැදිලි? මේ දෙක මාධ්‍ය, මේ තුන මාධ්‍ය. මම පොඩ්ඩක් ආලෝක කිරණයක් මේක අඳින්න. ආලෝක කිරණ දෙකක් අඳින්නම්. මේක මම අර අදහස ගන්න විතරයි. ආලෝක කිරණ නැතුව නිවැරදිභාවය ගැන වැඩි හිතන්න යන්න එපා. හන්නේ. මේ ගහනතර මාධ්‍යයක් කියලා හිතුවොත් දෙසටනේ නැමෙන්නේ. ඊට පස්සේ එකම මාධ්‍යෙ හින්දා සමාන්තර වෙන්න ඕන නේ. මේ කිරණයට සමාන්තර කිරණයක් මේක මම පොඩ්ඩක් ලොක් කරලා අඳින්න. නැවත ගහනතර මාධ්‍යයක් හින්දා අම් වෙලා යන්නේ. අභිලම්බයේ දෙසට නැමෙනවා. මෙතෙන්දී ආපහු පළවෙනි මාධ්‍යෙ හින්දා සමාන්තරයි. ඔන්න. හරි. තාලු කිරණ මේ පැත්තට යන එකක් අදින්න. අර විදිහටම අදහසක් ගන්න. ඔන්න. හරිනේ? සරල අදහසක් ගන්නම ආලෝක කිරණ ටික ඇඳ හරිනේ? හරිද? හරි. මේ ආලෝක කිරණේ මේකයි සමාන්තර වෙන්න ඕන. මේකයි සමාන්තර වෙන්න ඕනේ. මේ. හරි? ඔය විදිහට තියෙනවා. දැන් මට මේක කියන්නේ මේ පළවෙනි මාධ්‍යයෙන් වර්තන වුණාට පස්සේ ඇති වෙන ප්‍රතිබිම්බය කොහෙද ඇති වෙන්නේ? මේක පතන කිරණ දෙක. පතන කිරණ දෙක ඡේදන ස්ථානයේ තමයි වස්තුව තියෙන්නේ. හරිනේ? හරිම වස්තුව තියෙන්නේ මෙතන. මේකනේ මේ පළවෙනි මාධ්‍යයෙන් නිර්ගත වෙද්දි කිරණ දෙක. මේ කිරණ දෙක ඡේදන වෙන ස්ථානයේ තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. මෙන්න පළවෙනියටම ඇති වෙන ප්‍රතිබිම්බය. මම මේක I' කියලා දාන්නම්. පැහැදිලි අදහස? I' කියලා ගන්න. හරිද? මේ බලන්න. මෙන්න මේ වෙලාවේදී සිදු වෙලා තියෙන දෘශ්‍ය විස්ථාපනය. මට හොයන්න පුළුවන් නේද අපි කලින් ඉගෙනගත්ත සමීකරණය. හොයාගන්න පුළුවන් නේද? මෙන්න මේ වෙලාවේදී සිදුවෙන දෘශ්‍ය විස්ථාපනය මට කියන්නේ කොහොමද හොයාගන්න වෙන්නේ? මේ වෙලාවේ සිදුවෙන දෘශ්‍ය විස්ථාපනය කොහොමද හොයාගන්න වෙන්නේ? මේක D1 නම් D1 මට හොයාගන්න පුළුවන්. දැන් ඇස තියෙන මෙහෙ කියලා හිතන්න. පළවෙනි මාධ්‍යය ඇස තියෙනවා කියලා හිතන්න. ඇස තියෙන මාධ්‍යෙමයි වස්තුව තියෙන්නේ. සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය මේ ඝනකම දන්නවනම් මට අර කලින් සූත්‍රයෙන් හොයාගන්න පුළුවන්. D = T වාරයක් 1 ඍණ 1ට යන සූත්‍රයෙන්
එක ඍණ එක යට n සූත්‍රයෙන් d1 ගේ අගය හොයාගන්න පුළුවන්. පැහැදිලි අදහස? එහෙනම් තේරෙන්න ඕන මෙන්න මේ පළවෙනි වීදුරු මොකක් හරි පාරදෘශ්‍ය මාධ්‍යයෙන් වර්තනය වෙද්දී සිදුවන දෘශ්‍ය විස්ථාපනය අපිට අර කලින් සමීකරණයෙන් හොයාගන්න පුළුවන් කියන එක. පැහැදිලි අදහස? දැන් මෙයාට ඇතුල් වෙන්නේ මේ කිරණ දෙක. මේක තමයි මේ මාධ්‍ය සැලකුවොත් පතන කිරණ දෙක වෙන්නේ මේ කිරණ දෙක. පතන කිරණ දෙක ඡේදන වෙන ස්ථාන තමයි වස්තුව තියෙන්නේ. එහෙනම් මේ තුන්වෙනි මාධ්‍යයට අනුරූප වස්තුව වෙන්නේ දෙවෙනි මාධ්‍යයේදී ඇතිවෙන ප්‍රතිබිම්බය. පැහැදිලි? මේකනේ පතන කිරණ දෙක. පතන කිරණ දෙක එකතු වෙන්නාසේ පේන ලක්ෂ්‍ය නැත්නම් හරියටම එකතු වෙන ලක්ෂ්‍ය තමයි වස්තුව වෙන්නේ. එහෙනම් තුන්වෙනි මාධ්‍යයට අනුරූප වස්තුව වෙන්නේ පතන කිරණ දෙක ඡේදන ස්ථානයේ වෙන මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ අපි දන්නවා දෙවෙනි මාධ්‍යයේදී ඇතිවෙච්ච ප්‍රතිබිම්බය. දෙවෙනි මාධ්‍යයෙන් ඇතිවෙච්ච ප්‍රතිබිම්බය. ඒක පැහැදිලිනේ. දැන් මෙතෙන්දී අවසාන ප්‍රතිබිම්බය මේ නිර්ගත වෙන කිරණ දෙක මේකනේ. නිර්ගත වෙන කිරණ දෙක මේ දෙක නම් නිර්ගත වෙන කිරණ දෙක එකතු වෙන්නාසේ පෙනෙන ලක්ෂ්‍ය. නැත්නම් එකතු වෙන ලක්ෂ්‍ය තමයි අපි ප්‍රතිබිම්බයේ තියෙන ස්ථාන විදිහට සලකන්නේ. එහෙනම් මේක නේද ප්‍රතිබිම්බයේ අවසානය ඇති වෙන. I double dash. එහෙනම් මෙයාට අනුරූපව වස්තුව තිබ්බේ I dash වල. ප්‍රතිබිම්බය හැදෙන්නේ I double dash. මේක නේද සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය. මේ D2. මේ D2 තුත් මට හොයාගන්න පුළුවන් නේද අර සූත්‍රයෙන්. සමාන්තර පැති සහිත මාධ්‍යකින් ඇසයි වස්තුවයි එකම මාධ්‍යය තියෙද්දි මේ පතන කිරණ දෙක තියෙන එක මාධ්‍යෙමනේ. ඇස තියෙනෙත් එක මාධ්‍යයන්නේ. පතන කිරණ දෙක එකතු වෙන්නාසෙන් ලක්ෂ්‍ය. දැන් හිතන්න එපා මේ ප්‍රතිබිම්බේ තියෙන දෙක වස්තුව තුල කියලා. ඒක මම දන්නේ නෑනේ. තිබුණත් එකයි නැතත් එකයි ඒක මත. හැබැයි අපි දන්නවා පතන මෙයාගේ කිරණ දෙක තුන්වෙනි මාධ්‍යයට අනුරූප පතන කිරණ දෙක තියෙන මොන මාධ්‍යද? එක මාධ්‍යය. එහෙනම් වස්තුව තියෙන එක මාධ්‍ය කියලා සලකන්න ඕන. පැහැදිලි? නැතුව මේ ප්‍රතිබිම්බ මෙයාගේ තුල ඇති වෙච්ච හින්දා ප්‍රතිබිම්බයේ තියෙන මාධ්‍ය කියන කතාව වැඩක් නෑ. ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ ඇත්තටම ඇති වෙන තැන නෙමෙයි මේක අතාත්විකයිනේ. එහෙනම් මේ වස්තුවත් අතාත්විකයි. මේ වස්තුව මේ දෙක මාධ්‍ය තුල තියෙනවා කියලා සලකන්න එපා අහන්නේ. පතන කිරණ පවතින මාධ්‍යය තමයි වස්තුව පවතින. පතන කිරණ දෙක තියෙන එක මාධ්‍යය නම් වස්තුව තියෙන එක මාධ්‍යය. පැහැදිලි? එහෙනම් මේ දෙවෙනි වර්තනයට අනුරූපව වස්තුව තියෙන එක මාධ්‍යයමයි. එහෙනම් මේ අවස්ථා දෙකේදීම දෘශ්‍ය විස්ථාපන මේ බලන්න. මම මේක T1 කියලා ගන්නම්. මේක T2 කියලා ගන්නම්. හරිනේ? කොහොමද මම දැන් D1 D2 හොයාගන්නේ? අන්න හරියට ආදේශ කරමු. එහෙනම් මෙතන T1 වාරයක් 1 ඍණ 1 යට මොකක්ද ආදේශ කරන්න? ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංක. ඒ කියන්නේ 1n2. පැහැදිලි? ඇස තියෙන එක මාධ්‍යනේ. ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පැති සහිත මාධ්‍යයේ වර්තනාංකය. මෙතනදී මම හිතුවේ මෙතන ඇස තියෙනවා කියලා හිතලා. එහෙම වුණොත් පේන ප්‍රතිබිම්බේ I dash කියලා හිතුවේ. එහෙනම් ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පැති සහිත මාධ්‍ය වර්තනාංකය 1n2. D2 කොහොමද හොයාගන්නේ? D2 කොහොමද හොයාගන්නේ? ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පැති සහිත මාධ්‍ය වර්තනාංකය අපි n3 කියලා ගමු. එහෙනම් මට ලියන්න පුළුවන් සමාන්තර පැති අතර පරතරයේ T2 වාරයක 1 ඍණ 1 බෙදීම 1n3. 1n3. පැහැදිලි? එහෙනම් D1 D2 දෙකම මට අර කලින් සමීකරණ වලින් හොයාගන්න පුළුවන්. සිදුවෙච්ච මුළු දෘශ්‍ය විස්ථාපනය D1 D2 එකතුවෙන් අරගන්නත් පුළුවන්. පැහැදිලි? එහෙනම් ඔක මම මේ තව අදහසක් ගන්න ඕන හින්දා තමයි ඔහොම පෙන්නුවේ. මේක එක සැරෙන්ම දාගන්න පුළුවන් වෙන්නේ නැහැ ඕන. පැහැදිලි? මට කියන්නේ මේ දෙක එකට හේතු වෙලා තිබුණත් ඈඩ් කරලා තිබ්බත් ස්පර්ශ කරලා තිබ්බත් වෙනසක් වේද? කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි දන්නවනේ මෙයා ඉහළ පහළ ගෙනිච්ච කියලා සිදුවන දෘශ්‍ය විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මෙයා ගෙනල්ලා මෙයාගේ ස්පර්ශ කරත් ඈඩ් කරත් සිදුවන මුළු දෘශ්‍ය විස්ථාපනය වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලි අදහස? එහෙනම් මේක අපිට දැන් ලියලා ඊට පස්සේ අපි සාධාරණ අවස්ථාවක් ගැන කතා කරමු. හරිනේ? මේව ලියන්න. අන්මතු ගලියන්. සමාන්තර පැති සහිත මාධ්‍ය කිහිපයක් සමාන්තරව පවතින විට සිදුවන මුළු දෘශ්‍ය විස්ථාපනය පැහැදිලි? අනේ යට ලියන්න. පහත පෙන්වා ඇත්තේ එක මාධ්‍ය තුල තියෙන වස්තුවක්
එක මාධ්‍ය එක රවුමක් කියලා දාගන්න. එක රවුමක් කියලා දාගන්න. එක මාධ්‍ය තුල පවතින වස්තුවක් දෙක අර රවුම් දාන 2,3 සමාන්තර පැති සහිත මාධ්‍ය දෙකකින් වර්තනයෙන් සමාන්තර පැති සහිත මාධ්‍ය දෙකකින් වර්තනයෙන් ඇතිවන ප්‍රතිබිම්බය දෙස එක මාධ්‍යයේ සිටම නිරීක්ෂණය කරන විට සිදුවන දෘශ්‍ය විස්ථාපනයේ D යයි සිතමු. සිදුවන ප්‍රතිබිම්බයේ සිදුවන දෘශ්‍ය විස්ථාපනය. ප්‍රතිබිම්බයේ සිදුවන දෘශ්‍ය විස්ථාපනයේ D simple D යයි සිතමු. හරි. මම ඝනකම් මෙහෙම කියන්න ගියේ නැහැ රූප සටහනේ පේනෝනේ. හරි. මේ රූප සටහන සම්පූර්ණයෙන් හරියට අඳේ. පැහැදිලිද අඳේ? වැඩි විස්තරයක් ලියන්නේ නැහැ. දැන් කලින් විස්තරමනේ. මේක මෙච්චර පැහැදිලි කරන්න ඕනෙත් නැහැ. මම මේ වැඩිපුර අදහසක් එන්න ඕනේ හින්දා මෙච්චර පැහැදිලි කරේ. හරිනේ. හරි. රූප සටහන ඇඳලා මේ අවශ්‍යව සම්පූර්ණයෙන් ලියාගන්න. හරිද? අන්න දැන් මේ ටික ලියුණා යටින් ලියන්න මෙහෙම. එනම් D සමානයි D1 ධන D2 වේ. එනම් D සමානයි D1 ධන D2 වේ. D සමානයි D1 ධන D2 වේ. අන්න යටින් තර ලකුණු දාලා ලියමු. ඒ කියන්නේ මේ සමාන්තර පැති සහිත මාධ්‍යයත් අනිවාර්යෙන් කොහොම තියෙන්න ඕනද? සමාන්තරව තියෙන්න ඕන. ඇසයි වස්තුවේ තියෙන මොන මාධ්‍යවලද? එකම මාධ්‍යයේ. මේවා අතර පරතරය අඩු වැඩි වුණාට වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නැහැ. ස්පර්ශ වුණත් වෙනසක් වෙන්නේ නැහැ. අනේ ටික අපි තව ලකුණු දාලා ලියමු. මෙහිදී ඇස සහ වස්තුව එකම මාධ්‍යයේ තිබිය යුතුය. ඇස සහ වස්තුව එකම මාධ්‍යයේ තිබිය යුතුය. ඇස සහ වස්තුව එකම මාධ්‍යයේ තිබිය යුතුය. ඊළඟ තව ලකුණු දාලා ලියන්න. සියලුම අතුරු මුහුණත් සමාන්තර විය යුතුය. හරිනේ? එතකොට පැහැදිලිනේ. මේ හැම අතුරු මුහුණතම මොකක් වෙනවද? සමාන්තරයි. සියලුම අතුරු මුහුණත් එකිනෙක සමාන්තර විය යුතුය. එකිනෙක සමාන්තර විය යුතුය. මතක තියාගන්න තව එකක් තිබුණත් මේ විදිහටම තමයි. එතකොට එයා නිසා ඇති වෙන දෘශ්‍ය විස්ථාපන එකතු කරන්න වෙන්නේ. පැහැදිලි? මම උදාහරණට දෙකක් ඇන්දේ. මොකද නැත්තම් කිරණ සටහන අඳින්න ගියාම සංකීර්ණයිනේ. ඒකින් තමයි මම දෙකක් ඇන්දේ. අපි ඊට පස්සේ සාධාරණ අවස්ථාවකට ආදේශ කරන හැටි බලමු. හරිනේ? ඊට පස්සේ ලියන්න. සලකන මාධ්‍ය අතර පරතරය. මේ හිස් පරතරය. මත මුළු දෘශ්‍ය විස්ථාපනයේ රඳා නොපවතී. පැහැදිලි? අර දැන් යටින් ලියන්න. පහත පෙන්ව ඇත්තේ එක මාධ්‍ය තුල පවතින වස්තුවක් දෙස දෙක තුන හතර සමාන්තර පැති සහිත මාධ්‍ය තුනකින් නිරීක්ෂණය කරන විට
නිරීක්ෂණය කරන විට සිදුවන මුළු දෘශ්‍ය විස්ථාපනය වේ. හරි මේ වර්තනාංක අනුව මේක ඉහළට වෙන්නත් පුළුවන් පල්ලෙහාට වෙන්නත් පුළුවන්. හරිනේ. මේ වර්තනාංක අනුව නිවැරදිව අර කියපු විදිහට වර්තනාංක ආදේශ කරන්නයි අවශ්‍ය. හරිනේ. හරි මෙන්න රූප සටහන තනියම ලියන්න බලන්න D සඳහා ප්‍රකාශනය. මේ එක් මාධ්‍යමකින් ඇති වෙන දෘශ්‍ය විස්ථාපන වල එකතුවට සමානයිනේ. නිවැරදිව වර්තනාංක ආදේශ කළා T1 T2 T3 නිවැරදිව ආදේශ කළා D සඳහා ප්‍රකාශනය තනියම ලියන්න බලන්න. හරි රූප සටහනදී ඇඳලා තනියම ලියන්න මම ලියන්න කලින්. හරිද? නැ D සමානයි කොහොමද ලියන්න වෙන්නේ? D සමානයි කොහොමද ලියන්න වෙන්නේ? මේ පළවෙනි එක්කෙනා නිසා ඇති වෙන T1 නිසා ඇති වෙන දෘශ්‍ය විස්ථාපනය කොච්චරද? T1 වාරයක් එක ඍණ එක යට ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පෙති සහිත මාධ්‍ය වර්තනාංගය. එක n දෙක නේද? එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංගය. පැහැදිලි? එකතු කරන්න ඕන මේ දෙවෙනි මාධ්‍ය නිසා ඇති වෙන දෘශ්‍ය විස්ථාපනය T2 වාරයක් එක ඍණ එක යට ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව සමාන්තර පෙති සහිත මාධ්‍ය වර්තනාංගය 1n3 තව එකතු කරන්න වෙනවා. මෙන්න මම යටින් ලියන්නේ තුන්වෙනි මේ මෙතන T3 ඒ කියන්නේ හතරවෙනි මාධ්‍ය නිසා සිදුවන දෘශ්‍ය විස්ථාපනය. ඒ කියන්නේ කීයද? T3 වාරයක් එක ඍණ කොහොමද ලියවෙන්න ඕන? ඇස තියෙන මාධ්‍යයට සාපේක්ෂව ඒ අදාළ මාධ්‍යයේ වර්තනාංගය. ඒ කියන්නේ එක බෙදීම 1n4 පැහැදිලි? එහෙනම් මේක ආදේශ කරගන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන්ම. හරියට වර්තනාංක ආදේශ කරොත් අඩු වැඩි වීම වෙන්න පුළුවන්. මේ අපි දන්නවනේ මෙතන මේ වර්තනාංකය අනුව මේ දෘශ්‍ය විස්ථාපනට ධනාගයන් වෙන්නත් පුළුවන් ඍණාගයන් වෙන්නත් පුළුවන් කියලා. එහෙනම් නිවැරදිව වර්තනාංක ආදේශ කරොත් නිවැරදිව මට සම්පූර්ණ දෘශ්‍ය විස්ථාපනය හොයාගන්න පුළුවන්. පැහැදිලි? හරි. එහෙනම් දෘශ්‍ය විස්ථාපනය කියන්න තියෙන හැමදේම කියලා තියෙන්නේ. දැන් අනිවාර්යෙන් අද මේ වීඩියෝ එක බලලා ඉවරුනාට පස්සේ පාස් පේපර් ගණන් වල තල පෘෂ්ඨයකින් සිදුවන වර්තනය ඒ කොටස් ටික අනිවාර්යෙන් කරන්න ඕන. පැහැදිලි? පාස් පේපර් වල MCQ ටික අනිවාර්යෙන් උත්සාහ කරන්න. හරි. මේ ටික සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ප්‍රධාන මාතෘකාව තමයි මේ තල පෘෂ්ඨ වල වර්තනය ගැනනේ අපි කතා කරේ. ඔය තල පෘෂ්ඨයෙන් වර්තනයක් වෙද්දී තව යම් විශේෂ ක්‍රියාවලියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට අපි කියන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේක පිළිබඳව තමයි දැන් අධ්‍යයනය කරන්න හදන්නේ. මාතෘකාව ලියන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි? මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වෙන්නේ ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ගියොත්. ඇයි එහෙම වෙන්නේ කියන එක දැන් මේකෙන් බලා ගන්න පුළුවන්. මේ බලන්න. මේ විතර. මෙන්න යම් කෝණයකින් ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට යන අවස්ථාවක්. හන්නේ? ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට යන අවස්ථාවක්. මෙතෙන්දි මොකද්ද වෙන්න ඕන? අපි දන්න විදිහට මොකද්ද වෙන්නේ? විරලතර මාධ්‍යයකට යද්දී ඒ ආලෝක කිරණය අභිලම්බයෙන් මොකක් වෙනවද? ඉවතටයි නැමෙන්නේ. මේ අභිලම්බයෙන් ඉවතටයි නැමෙන්නේ. ඔන්න අභිලම්බයෙන් ඉවතට නැමුණා. පැහැදිලි? මම මේ පතන කෝණය මේ වර්තන කෝණය සිම්පල් r කියලා ගමු. මේක සිම්පල් i කියලා ගමු. මේ පතන කෝණය වැඩි කරද්දි මොකද්ද වෙන්නේ? මේ බලන්න. අපි දන්නවා sin i බෙදීම sin r සමාන මොකද? පළවෙනියට ආලෝක කිරණයේ පවතින මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනියට ආලෝක කිරණයේ පවතින මාධ්‍ය වර්තනාංගය. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංගය. පැහැදිලි? ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංගය. හරිනේ? දැන් මට කියන්න මේක නියතයක්නේ. එහෙනම් අපි දන්නවා අපිට ඕන මෙතෙන්දී බිඳුවේ ඉඳලා 90 දක්වා කෝණ විතරයිනේ. සුළු කෝණනේ. එහෙනම් බිඳුවේ ඉඳලා 90 දක්වා වැඩි වෙද්දී sin අගේ මොකද්ද වෙන්නේ? sin බිඳුව බිඳුවයි sin 90 එකයි. එහෙනම් කෝණය බිඳුවේ ඉඳලා 90 දක්වා වැඩි වෙද්දී sin අගේ බිඳුවේ ඉඳලා 1 දක්වා වැඩි වෙනවා. එහෙනම් මට මේක බලන්න. i වැඩි වෙද්දී sin i වැඩි වෙනවා. sin i වැඩි වෙනවා නම් මෙයා නියතයක් නම් sin r තොත් මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ r මොකක් වෙනවද? වැඩි වෙන්න ඕන.
පැහැදිලි? එහෙනම් පතන කෝණය වැඩි වෙද්දී වර්තන කෝණයත් මොකක් වෙන එකද වෙන්නේ? වැඩි වෙන එක. පැහැදිලි අදහස? මේක පෙන්නනම් මම මෙහෙම මෙතන ඊතලයක් පෙන්නුවොත් මේ පැත්තට ඊතලය. එහෙනම් පතන කෝණය වැඩි කරන්න වර්තන කෝණයත් මොකක් වෙනවද? වැඩි වෙනවා. දැන් මේ විදිහට මේ අභිලම්බයේ නිවතර නැමෙන හින්දා මේ පතන කෝණය 90ක් වෙන කලින් වර්තන කෝණය 90ක් වෙන්න එපා. එහෙනම් මෙන්න වර්තන කෝණය 90ක් වෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී පතන කෝණය. පැහැදිලි? මොකද මෙයාගේ පතන කෝණයට වඩා වර්තන කෝණය වැඩි. එහෙනම් පතන කෝණය 90ක් වෙන්න කලින් වර්තන කෝණය 90ක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ අතුරු මුහුණත ඔස්සේ නේද වර්තන කිරණ යන්නේ. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ කෝණයට විශේෂ නමක් දෙනවා අවදි කෝණය. ඒක මම C කියලා ලකුණු කරන්න. ඒක C කියලා ලකුණු කරන්න. මීට වඩා වැඩි කරොත් මොකද වෙන්නේ? එහෙනම් මේ පතන කෝණය C-ටත් වඩා වැඩි කරොත් මේ θ විශාලයි C. θ විශාලයි C. C-ටත් වඩා වැඩි කරොත් මොකක් වෙයිද? මෙතෙන්දී I කුඩයි C. හරි? මේ C-ට සමාන වෙච්ච අවස්ථාව. මේ θ ගෑගේ C-ට වඩා වැඩි වෙච්ච අවස්ථාව මොකක් වෙයිද? මීට වඩා පල්ලෙහාට එනවා කියන්නේ මෙතෙන්දී පරාවර්තනයක් තමයි සිද්ධ වෙන්නේ. හරි? මේලාදී මේ කෝණය මෙතන කෝණය මොකක් වෙනවද? සමානයි. අර සාමාන්‍ය පරාවර්තනයම තමයි. සාමාන්‍ය පරාවර්තන නියම ඒ විදිහටම පිළිපදිනවා. එහෙනම් මොකක්ද උනේ? ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යය ඉඳලා විරලතර මාධ්‍යයට යද්දි තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. මොන අවස්ථාවේද? යම් විශේෂ කෝණයකට වඩා පතන කෝණය මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. යම් විශේෂ කෝණයට අපි නමක් කිව්ව මොකද්ද? අවදි කෝණය. එහෙනම් මේ අවදි කෝණය කියලා කියන්නේ මොකද්ද? වර්තන කිරණය මොකක් වෙන අවස්ථාවද? අතුරු මුහුණතේ ඔස්සේ යන අවස්ථාව. ඒ කියන්නේ මේ අවදි කෝණයට වඩා චුට්ටක් හරි වැඩි වුණොත් තමයි මොකක් වෙන්නේද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් දැන් තේරෙන්න ඕන දෙයක්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න නම් තෘප්ත වෙන්න ඕන කරුණු දෙකක්. මොකද්ද කරුණු දෙක? ආලෝක කිරණය කොහේ ඉඳලා කොහාට යන්න ඕනද? ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට යන්නත් ඕන. ඒ වගේමයි හැමතිස්සම ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට ගියා කියලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙනවද? නෑනේ. මේ අවස්ථාවනේ නෑනේ. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් ඒ අදාළ පතන කෝණය මොන කෝණයට වඩා වැඩි වෙන්න ඕනද? අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕන. එහෙනම් මේ අවදි කෝණය අපි අගයක් හොයා ගන්න බලමු මොකක් හරි ක්‍රමයකින්. එහෙනම් මේ අවදි කෝණය මේ මාධ්‍ය අතර අතුරු මුහුණත සඳහා නියතයක්. එහෙනම් අපි ඒක හොයා ගන්න බලමු. එහෙනම් මේ අදහස පොඩ්ඩක් ඔලුවට එන්න ඕන හරියට. එහෙනම් අවදි කෝණය ගොඩක් වැදගත්. අවදි කෝණයට වඩා වැඩි වෙන්නත් ඕන පතන කෝණය. කිරණය ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට යන්නත් ඕන. ඔය කරුණු දෙකම තෘප්ත කරනවා නම් අනිවාර්යෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙනවා. මේකේ තව විශේෂත්වය තමයි අපි දන්නවා අර සාමාන්‍ය වර්තනයක් සිදු වෙන වෙලාවේදී මොකක් වෙනවද? ආංශික පරාවර්තන වෙනෝනේ. ඒ කියන්නේ ආලෝකයේ ශක්ති ටිකක් හානි වෙලා යනෝනේ වෙනම. මෙතෙන්දී මුළු ආලෝක කිරණයම මොකක් වෙනවද? කිසිම ශක්ති හානියක් නැතුව පරාවර්තනය. එහෙනම් මෙතක තියාගන්න මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී කිසිදු ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සම්පූර්ණ පතන කිරණයේ තිබිච්ච ශක්තිය ටිකම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එහෙනම් මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ විශේෂත්වය ඒකයි. මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී කිසිම ශක්ති හානියක් වෙන්නේ නැහැ. අර 21 ළමයට දෝලන තරංග කරපු හින්දා මම අදහසක් කියන්නම්. 21 ළමයට අදහසක්. අනිත් හැම පරාවර්තනයකදීම අපි දන්නේ තරංග පරාවර්තන, මෘදු පරාවර්තනය, දෘඪ පරාවර්තනය කියලා ඉගෙන ගත්තා. ඒ හැම පරාවර්තනයකදීම ශක්ති ප්‍රමාණයක් හානි වෙන්න පුළුවන්. හැබැයි මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී නම් කිසිම ශක්තියක් හානි වෙන්නේ නැහැ. ඒ අදහස ඔළුවේ තියෙන්න ඕන හන්නේ. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ගහනතර මාධ්‍යක සිට ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයකට ගමන් කිරීමේදී ගහනතර මාධ්‍යක සිට ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයකට ගමන් කිරීමේදී පතන කෝණයේ යම් සුවිශේෂී අගයක් ඉක්ම වූ විට පතන කෝණයේ යම් සුවිශේෂී අගයක් ඉක්ම වූ විට ආලෝක කිරණයේ සිදුවන පරාවර්තනය ආලෝක කිරණයේ සිදුවන පරාවර්තනය ආලෝක කිරණයේ සිදුවන පරාවර්තනය
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. හරි මේ ටික මම පස්සේ ලියන්න යටින්. හරි දැන් මේ රූප සටහන් තුන ඇඳ ගන්න සම්පූර්ණයි. හරිද මේක ලියාගන්න. මේක i කුඩයි c මේක c මේක තීටා විශාලයි c තීටා විශාලයි c. හරි i කියලා දැම්මත් කමන්නේ අදහසක් ගන්න ඕක ලියන්න. මේ ගහනතර මාධ්‍ය මේ විරල මේ ගහනතර විරල ගහනතර මේ අතුරු මොහොනක් තියෙන්නේ. හරි මේ අභිලම්බය ඇඳලා තියෙනවා. හරි යට මෙහෙම ලියන්න. ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට ගමන් කරන ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයේදී අභිලම්බයෙන් ඉවතට නැමේ. අභිලම්බයෙන් ඉවතට නැමේ. අභිලම්බයෙන් ඉවතට නැමේ. අභිලම්බයෙන් ඉවතට නැමේ. මෙසේ පතන කෝණය වැඩි කරන විට ස්නෙල් නියමය අනුව මෙවලින් sin i බෙදීම sin r සමානයි ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංගය. පළමුව ආලෝකයේ ගමන් කරපු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනුව ආලෝක කිරණය ගමන් කරන මාධ්‍ය වර්තනාංගයනේ. හරියට ලියන්න. මේක අපි මෙහෙම දිගට ලියමු. sin i සමානයි ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංගය වාරයක් sin r. මෙයා නියතයන්නේ අතුරු මුහුණත සඳහා මේ වර්තනාංකයේ නියතයක්නේ. අන්න sin i වැඩි වෙද්දී sin i තුත් වැඩි වෙනවා. i වැඩි වෙද්දී sin i තුත් වැඩි වෙනවා. එහෙනම් sin r වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ r වැඩි වෙනවා. පැහැදිලි? එහෙනම් පතන කෝණය වැඩි වෙද්දී අනිවාර්යෙන් වර්තන කෝණයත් මොකක් වෙනවද? වැඩි වෙනවා. ස්නෙල් නියමය අනුව මේ ටික පෙන්නලා අනියට ලියන්න. එහෙනම් පතන කෝණය වැඩි කරන විට වර්තන කෝණයද වැඩි වේ. පතන කෝණය වැඩි කරන විට වර්තන කෝණයද වැඩි වේ. මේ ගොඩක් වැදගත් මේ කරුණු. මෙතනට විතරක් නෙමෙයි යන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට විතරක් නෙමෙයි. එහෙනම් දැනගන්න පතන කෝණය වැඩි කරද්දී වර්තන කෝණය අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? වැඩි වෙන එක. පතන කෝණය වැඩි කරද්දී වර්තන කෝණය වැඩි වෙනවා. හන්නේ. එහෙනම් මම මේ අදහසක් අඳින්න. පතන කිරණය මෙහෙම ඇඳුත් වර්තන කිරණය අඳින්න ඕන ඊට වඩා වැඩි කෝණයකින්. පැහැදිලි අදහස? හරි. වැඩි වේ. මෙවිට වැඩි වේ. මෙවිට වර්තන කිරණය අතුරු මුහුණත ඔස්සේ පවතින අවස්ථාවක් කෙළඹේ. අතුරු මුහුණත ඔස්සේ පවතින අවස්ථාවක් කෙළඹේ. හරි. එහෙනම් මේට අනුරූප පතන කෝණයට තමයි අපි මොකක් කියන්නේද? අවදි කෝණය කියලා කියන්නේ. අන්න එක දැන් වෙනම තර ලකුණක් ලියමු. වෙනම තර ලකුණක් දාලා ලියන්න. ගහනතර මාධ්‍යක සිට
ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයකට ගමන් කිරීමේදී වර්තන කෝණය කීයක් වන අවස්ථාවද? 90ක් වන අවස්ථාව. වර්තන කෝණය 90ක් වන අවස්ථාවේ වර්තන කෝණය 90ක් වන අවස්ථාවේ වර්තන කෝණය 90ක් වන අවස්ථාවේ අනුරූප පතන කෝණය සලකන අතුරු මුහුණත සඳහා අතුරු මුහුණතත් එක්ක වෙනස් වෙන්නේ. ඉතින් සලකන අතුරු මුහුණත සඳහා අවදි කෝණය වරහන් ඇතුලේ C අවදි කෝණය C ලෙස හඳුන්වනු ලැබේ. හරි. මම මෙතරම් කන්නම් දැන් මේ රූප සටහන මට අවශ්‍ය නැති හින්දා එහෙනම් දැන් ඔතනම අපි අවදි කෝණය සඳහා සම්බන්ධයක් ගමු. පියවරෙන් පියවරනේ අපි හදාගෙන යන්නේ අවස්ථා ටික. හරි. එහෙනම් මම දන්නවා මේ අවස්ථාවට සමීකරණයක් ලියමු අපි. ස්නෙල් නියම අනුව කොහොමද ලියන්නේ? එහෙනම් sin i බෙදීම sin r සමානයි මොකක් වෙන්න ඕනද? මෙතනනේ මේ i සමානයි මෙයානේ පතන කෝණය වෙන්නේ නේ. මේකනේ වර්තන කෝණය වෙන්නේ. එහෙනම් simple i සමානයි මෙතනදී c simple r සමානයි 90ක් වෙච්ච කෙන වෙලා තියෙන්නේ. එහෙනම් ස්නෙල් නියම අනුව අපි දන්නවා මෙතන වර්තනාංකයට ආදේශ කරන්න ඕන පතන කිරණයේ පැවති මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණයේ පැවති මාධ්‍යයේ වර්තනාංකය. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍යයේ වර්තනාංකය. ආදේශ කරමු. එහෙනම් i කියන්නේ c. එහෙනම් sin c. sin r කියන්නේ sin 90 සමානයි ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍යයේ වර්තනාංකය. පැහැදිලි? sin 90 කීයද? sin 91යි. එහෙනම් මෙන්න sin 91 නම් මේ sin c මෙහාට ගෙනල්ලා මේ පදේ මම මෙහාට ගෙන්නම්. එතකොට sin 91 කියන sin c සමානයි ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංකනේ. එහෙනම් පරස්පරය ගන්න. 1යට sin c සමානයි 1යට ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංකය. දැන් මේක මතක් වෙන්න ඕන. මේක මට ලියන්න පුළුවන් කොහොමද? 1යට යම් සාපේක්ෂ වර්තනාංකයක් ලියන්න පුළුවන්. මොකක් කළද? සාපේක්ෂව සලකන මාධ්‍ය දෙක මාරු කරලා නේ. ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතරනේ තියෙන්නේ. මම විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය විදිහට හදාගන්න. මොකද මේක එකට වඩා වැඩි අගයක් වර්තනාංකයට ගන්න වෙන්නේ විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංකනේ. ගොඩක් වෙලාවට අපි මතක තියාගන්නෙත් ඕකනේ. ගණන්වලදී දෙන්නෙත් ගොඩක් වෙලාවට මේක. ඒකින්ද අපි මේක විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංක විදිහට හදාගමු. එහෙනම් මට සමීකරණයක් ලැබෙනවා කොහොමද? මෙතන මම ලියන්නම්. එකයට sin c. ඒ කියන්නේ අවදි කෝණයේ sin අගය සමානයි විරලතර මාධ්‍ය නැත්නම් sin c යුක්ත කරගමු නේ. sin c යුක්ත කරගමු. sin c අවදි කෝණයේ sin අගය සමානයි. sin c යුක්ත කරගම කීය දෙන්නේ? sin c යුක්ත කරාම වෙන්නේ දැන් අපසරය පරස්පරය ගත්තා වගේ වෙන ඕනේ නේ. මට ලියන්න පුළුවන්. මට මේක එක සැරේ මෙහෙම ලියන්නත් තිබ්බා. කමක් නැහැ. මේක sin c යුක්ත කරාම වෙන්නේ විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංගෙ බෙදෙනකනේ. කමන්නේ. අපි මෙහෙම දෙසරයක් ලියන්න තෝ මම මේක එක සැරේම ලියන්නම් මේ. මෙතන sin c යුක්ත කරාම එන්නේ sin c සමානයි ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංගෙනේ. එතනම ලියාගමු අපි නේ. එහෙනම් sin c සමානයි 1යට ලියනවා නම් කොහොමද ලියන්නේ? විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංගය. විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංගය. මේක ලියන්න වැඩක් නැහැ නේ. මම එක සැරේම ලිව්වා මෙතනින් අහන්නේ. sin 91යි නේ. sin 91 හින්දා sin c සමානයි ගහනතර මාධ්‍යයට සාපේක්ෂව විරලතර මාධ්‍ය වර්තනාංගය. මට ඒක 1යට අගයක් විදිහට ලියන්න පුළුවන්. මොකද වෙන්නේ? මතක් වෙන්න එපා. 1යට 1n2 කියන්නේ 2n1. 1යට අගය ගනිද්දි වෙන්නේ සාපේක්ෂ සලකන මාධ්‍ය දෙක මාරු වෙන එකනේ. එහෙනම් 1යට අගය සැලකුවොත් විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංගය. අන්න විරලතර මාධ්‍යයකට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංකයනේ එකට වඩා වැඩි වෙන්නේ. ගොඩක් ගණන්වලදී එමාගේ දෙන හින්දා තමයි මේ විදිහට මම මේක හදාගත්තේ. මේක සම්මත සම්බන්ධයක්. ඕනම වෙලාවක අපිට භාවිතා කරලා අවදි කෝණය හොයාගන්න පුළුවන්. හරි මෙහෙම ලියන්න. ස්නෙල් නියමය අනුව
ස්නෙල් නියමය අනුව ඉහත මේක B අවස්ථාව කියලා දාන්න. අර පළවෙනි එක A අවස්ථාව, මේක B, මේක C කියලා දාගන්න. ඉහත B අවස්ථාව සඳහා ඉහත B අවස්ථාව සඳහා හරි ආදේශ කළ මේක ලබා ගන්න. ආදේශ කළ මේක ලබා. හරිද? හරි. හරි. අන්න දැන් අපි දන්නවා එහෙනම් අවදි කෝණය හොයාගන්නත් දන්නවා. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ C රූප සටහනේ විදියට මොකක් වුණොත්ද? මේ තීට විශාලයි C. මොකක් වුණොත්ද? ආලෝක කිරණය ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට යන්නත් ඕන. පතන කෝණය කීයට වඩා වැඩි වෙන්න ඕනද? අවදි කෝණයට වැඩි වෙන්න ඕන. එහෙනම් අවදි කෝණයට වඩා වැඩි වුණොත් සමාන අවස්ථාවේදී වෙන්නේ පෘෂ්ඨය ඔස්සේ යන එක තමයි. සීට වඩා චුට්ටක් හරි වැඩි වුණොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙන්නේ. අපි ගණන් හදද්දී සීට සමාන අවස්ථාවේ කියලාත් සලකනවා. ප්‍රශ්නයක් නෑනේ. සීට සමාන අවස්ථාවේ කියලාත් සලකනවා. සී කියන්නේ හරියටම අතුරු මුහුණට ඔස්සේ යන අවස්ථාව. ඊට වඩා දශමයක් හරි වැඩි වුණ ගමන් අනිවාර්යෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වෙනවා. අන්න යටින් ලියන්න. C රූප සටහනේ පෙන්වා ඇති පරිදි ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට ගමන් කරන ආලෝක කිරණයක පතන කෝණය අවදි කෝණයේ ඉක්ම වූ විට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම සිදුවේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම සිදුවේ. පැහැදිලි? එහෙනම් අදහස හරියට ඔළුවේ තියෙන්න ඕන. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න මොකද්ද විය යුතු අවශ්‍යතා දෙක? ආලෝක කිරණය ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට යන්නත් ඕන. ඒ වගේමයි ආලෝක කිරණයේ අනුරූප පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙලා තියෙනවා. අවදි කෝණය හොයාගන්න පුළුවන්. අවදි කෝණයේ sin අගය sin c සමානයි. එක බෙදීම විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍යයේ වර්තනාංගය. අන්න යටින් තර ලකුණක් දාලා ලියන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී කිසිදු ශක්ති හානියක් සිදු නොවේ. හරි. අර කලින් එකේදී මට කියන්නම දුන්නා. දැන් අර කලින් ලියපු වාක්‍යය අර ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරන කියන එක යටින් ඉරක් ඇඳගන්න. කලින් වාක්‍යය ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරන කියන එකට ඉරක් ඇඳගන්න. අවදි කෝණය ඉක්ම වූ විට කියන එකටත් ඉරක් ඇඳගන්න. ඒ අවස්ථා දෙකම ගැලපුණොත් තමයි අනිවාර්යෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිදු වෙන්නේ. පැහැදිලි අදහස? හරිද? අපිට උදාහරණ ගානක් බලමු. මම මේ ඇදලා තියෙන්නේ සමාන්තර පැති සහිත මාධ්‍ය දෙකක්. මේ තව මාධ්‍යයක් ඇදලා තියෙන මාධ්‍ය තුනක් කියලා හිතමු අපි. මෙතන අංශක 60කින් ආලෝක කිරණයක් පතන වෙනවා. මම අහන්නේ මේ ආලෝක කිරණේ ගමන් මාර්ගය නිවැරදිව අඳින්න කියලා. අහන්නේ. හරි. මෙහෙම ලියන්න. පහත පෙන්වා ඇත්තේ n1 n2 n3 සමාන්තර පැති සහිත මාධ්‍ය තුනක් පවතින ආකාරයකි. එහි ආලෝක කිරණේ
ගමන් මාර්ගය නිවැරදිව සම්පූර්ණ කරන්න. එහි ආලෝක කිරණේ එහි පතිත වන ආලෝක කිරණය කියලා. එහි පතිත වන ආලෝක කිරණේ ගමන් මාර්ගය නිවැරදිව සම්පූර්ණ කරන්න. හරි. වර්තනාංග දීලා තියෙනවා මේ පතන වෙන්නේ 60ක් ඕනේ. එහෙනම් මේ ආලෝක කිරණේ ගමන් මාර්ගය. මෙතනින් පස්සේ වර්තනයෙන් පස්සේ ගමන් මාර්ගය අඳින් බලන්න දැන් හිතලා. දැන් හිතන තියෙන මේක දෘශ්‍ය විස්ථාපන නෙවෙයි. මෙතනදී අපිට අර ස්නෙල් නියමයයි පූර්ණාභ්‍යන්තර පරාවර්තනය තමයි භාවිතා කරන්න වෙන්නේ. හරි. පොඩ්ඩක් උත්සාහ කරන්න මම උත්සාහ කරන්න කලින් මම උත්තරේ කියන කලින් උත්සාහ කරා. හරිද? හරි. එහෙනම් මෙතන බලන්න. මෙතෙන්දී පළවෙනියටම ආලෝක කිරණ ඇතුල් වෙන්නේ අපි දන්නවා ගහනතර මාධ්‍ය තමයි වර්තනාංකය මොකක් වෙන්නේද? වැඩි. එහෙනම් n එකට වඩා n දෙක වැඩි. මූල දෙක 1.4යි, මූල 3 1.7යි. එහෙනම් ගහනතර මාධ්‍ය වෙන්නේ දෙවෙනි මාධ්‍යය. එහෙනම් විරලතර මාධ්‍ය ඉඳලා ගහනතර මාධ්‍යයට ඇතුල් වෙනවා නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ආලෝක කිරණය මොකද වෙන්නේ? අභිලම්බය දෙසට නැමෙන එක. මේ කොනේ මම දන්නේ එක මාර් කියලා දාන්නවා. අභිලම්බය දෙසට නැමෙන. එහෙනම් මෙතනදී පතනය වෙන්නේ මොන කොනේද? R කොනේ. හරි? පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න. මම මේ අංශක 60 පොඩ්ඩක් කෝණේ ලොක් කරලා දෙන්න. හරි? මෙන්න වර්තනය වෙච්ච කිරණේ. මේ කිරණේ වර්තනය වෙලා පැමිණෙනවා. මේක මම R කියලා ගත්තා. මේ කෝණෙත් R නේද? හරි. මෙතන මූල 3යි මෙතන මූල 3 බෙදීම 2යි වර්තනාංකය. එහෙනම් වර්තනාංකය වැඩි n දෙකේනේ. එහෙනම් මෙයා ගහනතර මාධ්‍ය මෙයා තමයි සාපේක්ෂ විරලතර මාධ්‍ය. එහෙනම් ගහනතර මාධ්‍ය ඉඳලා විරලතර මාධ්‍යයකට යනකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මේ R කියන කෙනා අවදි කෝණයට වඩා මොකක් වුණොත්ද? වැඩි වුණොත්. එහෙනම් ඉස්සෙල්ලා අපි R හොයමු. එහෙනම් R හොයනම ස්නෙල් නියම දාන්නම් මේ පළවෙනි අවස්ථාවට. ස්නෙල් නියම දැම්මොත් දැන් මේ ස්නෙල් නියමය ආදේශ කරද්දී අපි sin i බෙදීම sin r සමානයි මොකද ආදේශ කරන්න ඕන? පතන කිරණය පැවති මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණය පැවති මාධ්‍යයේ වර්තනාංගය. මම එහෙමත් ආදේශ කරලා පෙන්නන්නම්. අපි අර ඊට පස්සේ ලේසි ක්‍රමයක් සැලකුවේ. මතකනේ ඔක ප්‍රසාරණය කරලා ගත්තේ n sin θ සමානයි නියතයක් කියලා. එකමාත්‍ර මුහුණතකට නම් n sin θ සමානයි නියත කරන්න පුළුවන්. එතෙන්ද ලේසි. මොකද හේතුව සාපේක්ෂ වර්තනාංග හොයන්න ඕනේ නැහැ. හරි. මම ක්‍රම දෙක මතක් කරා. එහෙනම් ස්නෙල් නියමය අනුව මට ලියන්න පුළුවන්. sin i පතන කෝණේ sin එක කියන්නේ sin 60 බෙදීම sin r සමානයි පතන කිරණයේ පැවති මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණයේ පවතින මාධ්‍ය වර්තනාංගය. ඒ කියන්නේ 1n2 නේද? 1n2 මතකද 1n2 කියන්නේ කීයටද කියලා? 1n2 කියන්නේ n2 බෙදීම n එක ඉවර වෙන h කෙනාගෙන් තමයි පටන් ගන්න ඕනේ. එහෙනම් 1n2 කියන්නේ මම මෙතනම ලියන්න සමානයි 1n2 n2 බෙදීම n එකට සමානයි. එහෙනම් sin 60 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. sin r. n2 යගේ කීයද? මූල 3යි. n1 යගේ කීයද? මූල 2යි. එහෙනම් මූල 3යි කැපිලා යනවා. sin r සමානයි මූල 2 බෙදීම 2. ඒ කියන්නේ 1 යට මූල 2යි. sin r සමානයි 1 යට මූල 2යි. sin r 1 යට මූල 2ක් වෙන්නේ r සමානයි කීයේදීද? සුළු කෝණනේ අපිට ඕන 45 දී නේ. අංශක 45 දී. එහෙනම් මෙතෙන්දී අනුරූප වර්තන කෝණය අංශක 45යි. බලන්න මෙන්න මෙච්චර සුළු කිරීමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ස්නෙල් නියමයේ දීර්ඝාකාරය දැම්මම. ඒ කියන්නේ sin i බෙදීම sin r සමානයි පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංගය. එහෙම නැත්නම් n sin θ නියතයක් කරන්න පුළුවන්. කියන්නේ සලකන මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංගය. θ කියන්නේ සලකන මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක සාධන කෝණය. මම දෙවෙනි අවස්ථාවත් හදලා පෙන්නන්නම්. මෙන්න. එහෙනම් පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ දෙකම සලකලා මෙහෙම හිතන්න. මේ අවස්ථාවේදී හරිය. පළවෙනි අවස්ථාවේදී වර්තනාංකය n1. ඒ කියන්නේ මූල 2. ඒ වෙලාවේදී අභිලම්බයත් එක්ක සාධන කෝණය 60යි. sin 60. දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි මාධ්‍යයේ එකමාත්‍ර මුහුණතනේ. එකමාත්‍ර මුහුණතේ දෙවෙනි අවස්ථාවේදී මාධ්‍ය වර්තනාංගය මූල 3යි. මෙතන ඊට මත හින්දා මම යටින් ලියන්නන්නේ. මෙතන යටින් ලියන්න. පළවෙනි මාධ්‍යයේදී වර්තනාංගය මූල 2යි. පළවෙනි මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක සාධන කෝණය අංශක 60යි. කියන්නේ sin 60යි. සමානයි එමාත්‍ර මුහුණතේම දෙවෙනි මාධ්‍යයේදී
නිරපේක්ෂ වර්තනාංකයේ දෙවෙනි මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකයේ n2 ඒ කියන්නේ මූල 3යි. දෙවෙනි මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක සාධන කෝණය වෙන්නේ r sin r. මෙතනින් sin r හොයාගන්න පුළුවන් නේ. එතකොට මෙන්න මේ කතාව අවශ්‍ය වෙන්නෙම නැහැ. සාපේක්ෂ වර්තනාංක හොයන එක අවශ්‍ය වෙන්නෙම නැහැ. ඉතින් ලේසියෙන් මට sin r හොයාගන්න පුළුවන්. sin හට කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3යි මූල 3යි කැපිලා යනවා. මූල 2යි සුළු වුණාම 1ට මූල 2යි. මෙතනොත් sin r සමාන 1ට මූල 2යි. ඒ කියන්නේ r සමානයි අංශක 45යි කියලා එනවා. හරි. ක්‍රම දෙකම ඔළුවට ගන්න ඕන ක්‍රම දෙකෙන්ම හදලා පෙන්නන්න. එහෙනම් ඉස්සෙල්ලා r හොයාගන්න. එහෙනම් ඉස්සෙල්ලා r හොයාගන්න. මේ ක්‍රම දෙකට හැදුවේ එකම කොටස නෙවෙයි. නැත්නම් එකේම සුළු කිරීමක් නෙවෙයි. ක්‍රම දෙකකට හැදුවේ. මේ අර n sin θ නියත කරලා හැදුවේ. මේ ස්නෙල් නියමයේ ඍජුව දැම්මා sin i පිළිම sin r. පැහැදිලි? මේ දෙකෙන් තේරෙන්න ඕන මේ ක්‍රමේ ගොඩක් ලේසි බව. මේ ක්‍රමේ ගොඩක් ලේසි බව තේරෙන්න ඕන. හරි. හදාගන්න එක. මතක් වෙනන ක්‍රම n sin θ සමානයි නියතය. සලකන අතුරු මුහුණතකදී n sin θ නියත කරන්න පුළුවන්. n කියන්නේ සලකන මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය. θ කියන්නේ ඒ අදාළ මාධ්‍යයේදී අභිලම්බයත් එක්ක සාධන කෝණය. හරි. එහෙනම් r ගැගේ හොයාගත්තා. r කියන්නේ අංශක 45යි. දැන් බලන්න ඕන මෙතෙන්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවද නැද්ද කියලා. ගහනතර මාධ්‍යය තමයි දෙක. හරි. මෙයා තමයි ගහනතර. මේ මාධ්‍ය දෙක සැලකුවොත් මෙයා ගහනතර. මෙයා විරලතර මාධ්‍ය. හේතුව මෙයා මූල 3 බෙදීම 2යි වර්තනාංකය මෙයා මූල 3යි. වර්තනාංකයේ වැඩි මාධ්‍ය තමයි ගහනතර වෙන්නේ. හරි. මාධ්‍ය දෙකක් තියෙද්දි වර්තනාංකයේ වැඩි මාධ්‍ය තමයි ගහනතර වෙන්නේ. එහෙනම් අවදි කෝණය හොයාගන්න වෙනවා මට. අවදි කෝණයට වඩා මෙන්න මේ පතන කෝණය වැඩි වුණොත් සිම්පල් r වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. එහෙනම් මට අවදි කෝණය හොයාගන්න ඕන. එහෙනම් අවදි කෝණය හොයන්න මොකද කරන්නේ? sin c සමානයි සමීකරණය දාමු. sin c සමානයි මොකද්ද? 1යට විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍යයේ වර්තනාංකය. ආදේශ කරන් බලන්න හරියට. එහෙනම් sin c සමානයි විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍යයේ වර්තනාංකය. එක බෙදීම විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ මොකද්ද? ගහනතර මාධ්‍යයේ වර්තනාංකය විරලතර මාධ්‍යයේ වර්තනාංකයෙන් බෙදන්න ඕනනේ. විරලතර මාධ්‍යයේ වර්තනාංකයෙන් බෙදන්න. ඉවර වෙන කෙනාගෙන් තමයි පටන් ගන්නෙ. එහෙනම් sin c සමානයි කීයද එන්නේ? මේ බෙදීමක් යට බෙදීමක් හින්දා මෙයා උඩට එනවා. විරලතර මාධ්‍යයේ වර්තනාංක උඩට එනවා. ඒ කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. ගානතර මාධ්‍ය වර්තනාංක කීයද? මූල 3යි. එහෙනම් sin c සමානයි 1යට 2යි. මූල 3යි මූල 3යි කියමු 1යට 2යි. sin c භාගයක් වෙන්නේ sin කෝණේ භාගයක් වෙන්නේ කීයදද? c සමානයි අංශක 30 දෙනේ. sin 30 නේද භාගයක් වෙන්නේ. ඔන්න අවදි කෝණේ හොයාගත්ත 30යි. හදාගන්න එක. සුළු කරගන්න. දැන් මට කියන්නේ මේ r ගැග අපි හොයාගත්තා. r සමානයි අංශක 45යි. මෙතෙන්දී පතන වෙන කෝණය 45යි. අවදි කෝණය 30යි. එහෙනම් මෙතෙන්දී ආලෝක කිරණේ ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට තමයි යන්නේ. ඒ කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න පුළුවන්. r ගැග පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙලා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ කිරණේ මොකක් වෙන්න ඕනද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. එහෙනම් r කියන්නේ අංශක 45යි. අවදි කෝණයට වඩා වැඩි හින්දා මේ ආලෝක කිරණ අනිවාර්යයෙන් මොකක් වෙනවද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. හරි. අනේ කිරණ ඇඳලා පෙන්නන්න. මම පොඩ්ඩක් දැන් මේක ලොක් කරලා දෙන්න. පැහැදිලිව පේන්න ඕන හින්දා මම පොඩ්ඩක් ලොක් කරලා දෙනවා. ඔකට ඒ රූපේ මඳින්න. හරි. මේ කෝණේ අංශක 60යි මේ කෝණේ අංශක 45යි නේ. මේ කෝණෙත් එතකොට අංශක 45යි උනේ. අභිලම්බයත් එක්ක සාධන කෝණය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන හින්දා මේ කෝණෙත් අංශක අනිවාර්යෙන් 45යි. හරි. දැන් මොකද වෙන්නේ? මෙච්චරක් නේ දැන් එළියට එනකම් මඳින්න ඕන. මේ සම්පූර්ණ වර්තන ඉවර වෙනකම් මඳින්න එපා. මේ කෝණේ 45 නම් මේ කෝණෙත් අංශක 45යි නේ. පැහැදිලි? දැන් මට කියන්න. අංශක 60න් ඇවිල්ලා 45න් ගියා නම් 45න් ආවොත් මොකක් වෙන්න ඕනද? 60න් පිට වෙන්න ඕන. එකම මාධ්‍ය දෙකනේ. මේ තියෙන්නේ පළවෙනි මාධ්‍ය
මේ තියෙන්නේ දෙවෙනි මාධ්‍ය, මේ තියෙන්නේ තුන්වෙනි මාධ්‍යනේ. මාධ්‍ය තුන විතර මම නම් කරා. මේ තියෙන්නේ පළවෙනි මාධ්‍ය, මේ දෙක, මේ තුන. එහෙනම් මට කියන්නේ එක මාධ්‍ය ඉඳලා දෙක මාධ්‍යයට යද්දී අංශක 60න් ආවොත් 45න් යන්නේ. එහෙනම් දෙක මාධ්‍ය ඉඳලා එක මාධ්‍යයට 45න් ආවොත් 60න් යන්න ඕන. මොකද්ද? ආලෝකයේ ප්‍රතිවර්ත මූලධර්මය. ආලෝක කිරණේ ගමන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ කරොත් ඒ මාර්ගයේම යන්න ඕන. එහෙනම් 45න් ආවොත් 60න් තමයි යන්න ඕන. අපි දන්නවා විරලතර මාධ්‍යයටනේ එන්නේ. අභිලම්බේ නිවතට නැමින්නේ 60න් එළියට යන්න ඕන මේ. මේ කොනේ අංශක 60ක්. මේක තමයි ආලෝක කිරණේ ගමන් මාර්ගය වෙන්නේ. එහෙනම් මේ අදහසක් දුන්නේ මොකද ඔකටයන්ට අවදි ගෝණ හොයලා මේ පූර්වාභ්‍යන්තර පරාවර්තනයක් වෙන අවස්ථාවක් නොවන අවස්ථාවක් අඳුරගන්නේ කොහොමද කියන එක පොඩි උදාහරණ ගානක් දුන්නේ. හන්නේ. දැන් ඔකටයන්ට වර්තනයේ සාමාන්‍ය වර්තනාංග පිළිබඳ සුළු කිරීම, තල පෘෂ්ඨයෙන් සිදුවන වර්තනය, දෘශ්‍ය විස්ථාපනය, සමාන්තර පෘෂ්ඨ තියෙද්දී සිදුවන දෘශ්‍ය විස්ථාපනය, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පිළිබඳ දහසක් කිව්වා. එහෙනම් මේ ටික තමයි වර්තනයේදී මූලිකවම කතා කරන સિદ્ધාන්ත ටික. එහෙනම් අනිවාර්යෙන් ඔකට යන දැන් පාස් පේපර් MCQ ටික උත්සාහ කරන්න පුළුවන්. තල පෘෂ්ඨයෙන් සිදුවන වර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යටතේ ඇවිල්ලා තියෙන MCQ ගණන් ටික උත්සාහ කරන්න. ඒකේ අමාරු ප්‍රශ්න ටික වගේම ඊළඟ වීඩියෝ එකේදී මම ඒකේ අමාරු ප්‍රශ්න ටිකත් එක්ක මම වෙනම අභ්‍යාසයක් දෙනවා. අභ්‍යාස මාලාවක් දෙනවා. ඒතර ඒ ටික උත්සාහ කරාම මේ මෙතෙක් කරපු ටිකේ වඩා හොඳ අවබෝධයකට යන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක දාන්න කලින් අනිවාර්යෙන්ම පාස් පේපර් MCQ ටික උත්සාහ කරන්න.